හොඳයි. සියලු දෙනාටම සුබ උදෑසනක් සුබ දවසක් ඈ. හරි. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Z theory. මාතෘකාව ලියා ගන්න Z theory. Z theory. මොකද්ද Z theory කියලා කියන්නේ කියලා අපි බලමු. Z theory කියන එක කොයි වගේ concept එකක්ද කියන එක තමයි අපි අද බලාපොරොත්තු වෙන්නේ කතා කරන්න. හරි. දැන් ඔයාලගේ ගිය සතිය වෙනකන් අපි කතා කරලා ඉවර කරා මේ යන්නේ දැන් මැනේජ්මන්ට් වලට අදාළ යම් සිද්ධාන්ත කරුණු කාරණා ටිකක් තමයි යන්නේ. එතකොට අපි හෙන්රි ෆේවල්ගේ කළමනාකරන මූලධර්ම ආදී කරුණු කාරණා කතා කරලා නේද? බියබලවාදයත් කතා කරලා ඉවර කරලා තමයි තියෙන්නේ. එතකොට අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Z න්‍යාය එහෙම නැත්නම් Z theory කියන එක. එතකොට මේ Z theory කියලා කියන්නේ ඇත්තටම ජපාන් කළමනාකරණය සහ ඇමරිකානු කළමනාකරණයන්ගේ එකතුවක් සහ ඒ ආශ්‍රිතව කතා කරන කරුණු කාරණා තමයි මේක ASCII අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ Z theory කියන එක ගොඩනගලා තියෙන්නේ විලියම් අවුචි කියන කෙනා. විලියම් අවුචි තමයි මේක කරේ. එතකොට විලියම් අවුචි තමයි මේ Z theory සම්බන්ධයෙන් කරුණු කාරණා ඉදිරිපත් කරේ. හරි රයිට් ලියා ගන්න මෙන්න මෙහෙම. වඩාත් සාර්ථක කළමනාකරන ප්‍රවේශයක් වඩාත් සාර්ථක කළමනාකරන ප්‍රවේශයක් නිර්මාණය කිරීම උදෙසා ඇමරිකානු වරහන් දාන බටහිර කියලා. ඇමරිකානු වරහන් බටහිර කළමනාකරන සහ ජපාන් කළමනාකරන ප්‍රවේශයන්ගේ සාර්ථක ලක්ෂණ මිශ්‍ර කිරීමක් වශයෙන් Z න්‍යාය ඉදිරිපත් වී ඇත. සම්ප්‍රදායික ඇමරිකානු වරහන් දාන බටහිර කළමනාකරන ප්‍රවේශය මෙහිදී A ලෙසත් කැපිටල් A කියලා දාන්න. කැපිටල් A ලෙසත් හඳුනාගෙන ඇති අතර
सांप्रदायिक जपान कलमनाकरण प्रवेशे सांप्रदायिक जपान कलमनाकरण प्रवेशे कैपिटल J ලෙසත් හඳුනාගෙන ඇති අතර එක්දාස් නවසිය අසූ එකේදී මෙම ඉසඩ් න්‍යාය විලියම් අවුචි විසින් ඉදිරිපත් කරන ලදී හරිද එතකොට මෙන්න මෙතන කියනවා විලියම් අවුචි ඉදිරිපත් කළ ඉසඩ් න්‍යාය එතකොට A කියලා කියන්නේ ඇමරිකානු බටහිර සම්ප්‍රදායත් එක්ක ආපු එක J කියලා කියන්නේ ජපාන් කළමනාකරණයත් එක්ක ආපු එක. එතකොට මෙන්න මේ කාරණා ටික ඔක්කොම එක තැනක අපිට හඳුනා ගන්න පුළුවන්. හරිද? එක තැනක හඳුනා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් මේකේ පොදු ලක්ෂණයක් තියෙනවානේ. මේ තියෙන පොදු ලක්ෂණ. හරිද? අපි ගත්තොත් මෙතන ලක්ෂණය. මේ ලක්ෂණයට අදාළව ඒ කළමනාකරණය. ඒ කියන්නේ කවුද? ඒ කළමනාකරණය. ඇමරිකානු කළමනාකරණය. ඊට පස්සේ J කළමනාකරණය. මොකද්ද ඔය? ජපාන් කළමනාකරණය. ඒ වගේම Z කළමනාකරණය. මේ අපි දැන් කතා කරන්නේ Z. හරිද? මෙන්න මේ ලක්ෂණ ටික අපිට පොදුවේ ගන්න පුළුවන්. තරුවක් දාලා ලියා ගන්න මෙහෙම. ඇමරිකානු කළමනාකරණය ජපාන් කළමනාකරණය Z කළමනාකරණය යට අදාළ ලක්ෂණයන් පහත පරිදි හඳුනාගත හැක. මේකෙදි ප්‍රධාන කාරණා හයක් පිළිබඳ අවධානය යොමු කරලා තියෙනවා. හරිද? එකක් ගත්තොත් එimhe රැකියා ජීවිතය. හරිද? පළවෙනි එක දාගන්න රැකියා ජීවිතය. ඉස්සෙල්ලා මේ chart එක ගහගන්න. මේකේ ටිකක් පල්ලෙහාට ලියා ගන්න තියෙනවා. ඒ නිසා ටිකක් පල්ලෙහාට රූල් මම හිතන විදිහට රූල් 12ක් විතර ගහගන්න පල්ලෙහාට. රූල් 12ක් විතර ගහගන්න. මේවා වෙන් කරන්න එපා. එකක් ලියලා ඒකේ කරුණුත් එක්ක වෙන් කරමු ඈ. නැත්නම් එකපාරට විඩමදි වෙන්නේ. ලක්ෂණයන්ට අදාළ කරුණු ටික පල්ලෙහාට ලියලා ඉවර වෙලා වෙන් කරගමු ඈ.
හරිද? ලක්ෂණයේ අර්ථය ලියන්න රැකියා ජීවිතය. රැකියා ජීවිතය. රැකියා ජීවිතය. රැකියා ජීවිතය. දැන් ඔය ඇමරිකානු කළමනාකරණය තුල ගත්තොත් එම රැකියා ජීවිතය ඒ කියන්නේ ජොබ් එකේ ලයිෆ් ටයිම් එක. දිගටම එකම රස්සාවක ඉන්නවද නැද්ද කියන කතාව තමයි මේකෙන් අහන්නේ. ඒතකොට ඇමරිකාවේ තියෙන සම්ප්‍රදාය ඇතුලේ ගත්තොත් අපි එකම රැකියාවක බොහෝ කාලයක් නියලා ඉන්නවා කියන එක එහෙම අදහසක් නෑ යාළුවනේ. එතකොට එහෙනම් යාළුවගේ තියෙන්නේ අපිට කියන්නේ කෙටි කාලීන රැකියා ජීවිතය. ලියාගන්න ඇමරිකානු එකට කෙටි කාලීන. කෙටි කාලීන. කෙටි කාලීන. හැබැයි ඔයාලා දන්නවා ජපාන් කළමනාකරණය අස්සේ මොකද්ද තියෙන්නේ? ජපාන් කළමනාකරණය අස්සේ තියෙන රැකියාවකට ගියාට පස්සේ යාළගේ තියෙන එකම දේ තමයි යාළා රස්සාවෙන් අයින් වෙන එක අඩුයි. එකම රස්සාවකට ගිහිල්ලා ඒ රස්සාවේ ජීවිත කාලය පුරාම ඉඳලා උසස් වීම් ලබාගෙන උඩට යන එක තමයි ජපාන සම්ප්‍රදාය. ඒතර යාළා හිතන්නේ රැකියාවන් අතර මාරු වීම තරම් සුබ නෑ. ඒ නිසා එකම රැකියාවක් තුල ඉඳලා ඒ රැකියාවේ ජ්‍යෙෂ්ඨත්වයටපත් වෙලා උසස් වීම ලබා ගැනීම තමයි ජපාන් කළමනාකරණය තුල හැමදාම බලාපොරොත්තු වෙන කාරණාව. ඉතින් ඔය සම්ප්‍රදායික කාරණාව අද වෙද්දී යම් ප්‍රමාණයකට ජපානයේ අඩු වෙලා තියෙනවා. නමුත් අදට ජපානය තුල ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ ලයිෆ් ටයිම් වර්ක් කියන එක. ඒ කියන්නේ ජීවිත කාලය පුරාම එකම රස්සාවක ඉන්නවා කියන එක. එතකොට ජීවිත කාලයම කියන එක දාන්න. කෙටි කාලීනයි ජේ කළමනාකරණයේ ජීවිත කාලය. දීර්ඝ කාලීනයි කියලා දාන්න පුළුවන්. නමුත් ඊටත් වඩා අපි ජීවිත කාලයම කියන එක අදහස් කරනවා. එතකොට මේ Z එකේ මොකද්ද කියන්නේ? දැන් Z එකේ මොකද්ද කියන්නේ? ඇමරිකාවේ කෙටි කාලීන, ජපානයේ ජීවිත කාලයේම එකම රස්සාව. එතකොට අවුචි කියන්නේ එහෙම එකක් නෙවෙයි. මේක ජීවිත කාලයම කියලා කියන්නේත් නෑ, කෙටි කාලීන කියන්නේත් නෑ. එයා කියනවා මේක දිගු කාලීනයි. හරිනේ අවුචි කතාව? අවුචි කියන්නේ එහෙනම් මේක කෙටි කාලීන හෝ ජීවිත කාලයේම එකක් නෙවෙයි. එයා කියන්නේ රැකියා ජීවිතය ගත්තොත් එමේ ඉසඩ් න්‍යායට අනුව දිගු කාලීනයි. දැන් ලංකාවේ රජයේ සේවකයෝ ගත්තොත් මොන කාලෙටද දාලා ඉන්නේ? දිගු කාලීනයි. මේ අවුරුදු 20 පෙන්ෂන් එක ගන්න අවුරුදු 20ක් වැඩ කරන්න ඕනේ. හාෆ් පෙන්ෂන් එකක් ගන්න නම් භාගයක් ගන්න නම් අනිවාර්යෙන් කොච්චරද? අවුරුදු 10ක් වැඩ කරන්න ඕනේ. එතකොට ජීවිත කාලය රැකියා ජීවිතේ ඇමරිකානු කළමනාකරණය කෙටි කාලීනයි. ජපාන් කළමනාකරණයේ ජීවිත කාලයම ඉසඩ් කළමනාකරණයේ දිගු කාලීනයි. දැන් මම ඔයාලගෙන් වුණත් එම ලංකාවේ ඇතුලේ ඔයාලා රස්සා කරනකොට කොයි වගේ කාලයක දැන් මෙතන ජීවිත කාලෙම එකම රස්සාවක් කරන්න බලාපොරොත්තු ඉන්නවද කියලා මම ඇහුවොත් එහෙම කවුද අපේ ඉන්නේ 184. ඔයා කොයි වගේ රස්සාවක්ද බලාපොරොත්තු වෙන්නේ? ජීවිත කාලෙම එකක් කරන්නද? ජීවිත කාලෙම එක රස්සාවක් කරන්නද බලාපොරොත්තු වෙන්නේ? මට ඔයා කියන එක ඇහෙන්නේ නැහැ සර්. ඔය මයික් එක ඔන් කරලා තියෙන ඒනට සද්ද ඇහෙන්නේ. මොකක්ද ප්‍රශ්නේ? නැහැ සර්. මට මෙසේජ් එකක් දාන්න බෑ. මං කියන එක ඇහෙනව නේද? මම අහුවේ ඔයා ජීවිත කාලෙම එක රස්සාවක් කරන්න කැමතිද නැද්ද කියලා. කොයි 78ට මොකද කියන්නේ? කැමති නෑ. 184 කැමති නෑ. 78 නෑ සර්. නෑ. 181 121 නෑ සර්. ඒතර මට කියන්න 121 ඔයා සාමාන්‍ය රස්සාවක් අවුරුදු කීයක් විතර කරන්න බලාපොරොත්තු වෙනවද? එක රස්සාවක්. එහෙම අදහසක් තියෙනවද?
එහෙම අදහසක් තියෙනවා ඔයාලා මෙච්චර කාලයක් රස්සාවක් කරන්න ඕනේ කියලා? නෑ. එහෙමත් නැහැ. දැන් බලන්නකෝ දැන් 130. ඔයා සාමාන්‍ය එක රස්සාවක් අවුරුදු කීයක් විතර කරන්න බලාපොරොත්තු වෙනවද? සර් ඈ? සාමාන්‍ය අවුරුදු කීයක් විතර රස්සාවක ඉන්න බලාපොරොත්තු වෙනවද? එහෙම අදහසක් නැද්ද? හරි. දැන් මම ඔයාලගෙන් අහලා බැලුවේ වෙන හේතු හින්දා නෙවෙයි. දැන් ඔයාලට තේරෙනවා රස්සාවක් කියන එක තුල දැන් රස්සාවක් කරන්න ඕනේ තමයි අපි. හැබැයි ඒ රස්සාව කෙටි කාලීනද දිගු කාලීනද ජීවිත කාලීනද කියන එක පිළිබඳව ඒ තව නිශ්චිතතාවයක් තියෙනවා. හැබැයි ඔයා රජේ රැකියාව කරගෙන කිව්වොත් ඇත්තට මේක ජීවිත කාලයම වෙනවනේ ඔයාගේ. ඔය ජීවිත කාලෙම එහෙම නැත්තම් දිගු කාලීන වෙනවා. ජීවිත කාලයම කියලා මම කිව්වේ සමානලාට එතනින් අයින් වුණාට පස්සේ ඔයා ඒ රස්සාවෙන් අයින් වෙලා දැන් මේවා හොඳට තේරුම් ගන්න. මොකද ඔයාලගේ ජීවිත ගොඩනගා ගන්න ඕනේ ඔයාලගේ සුඛෝපභෝගී මට්ටමින් ජීවත් වීම සඳහා අනිත් අයට උදව් උපකාර කරමින් යන්න විදියක් තමයි හදාගන්න ඕනේ. තේරුණාද? එහෙම නැතුව දුක් මුසු හැමදාම විලාප දිදී අනුන්ගේ දුක් තමන්ගේ දුක් කරගෙන කෑග ගහ කණ්ඩ නැහැ බොණ්ඩ නැහැ කියලා අඬා ඉඳලා එහෙම ජීවිත ගොඩනගා ගන්න හදන්න එපා. මොකද මේ තියෙන ස්වභාවය මත වුණා සුඛෝපභෝගී මට්ටමින් තමන්ගේ වටපිටාව හදාගෙන ජීවත් වෙන මිනිස්සු ඕන තරම් ඉන්නවා නේද? සමස්ත ආර්ථිකයක් වශයෙන් කඩා වැටලා බිඳ වැටෙන්න පුළුවන්. හැබැයි මේ වැටෙන හැම මොහොතකම අනිත් එකාට වරදපටවලා ඒක මතම කෑ ගහගෙන ඉඳලා වැඩක් නැහැ නේ අපි. මොකද මේ රජයේට ඩොලර් නැහැ කියලා හරි තෙල් ගන්නයක් නැහැ කියලා හරි මම පාරේ කෑ ගැහුවා කියලා මට තෙල් හම්බෙන්නෙත් නැහැ කණ්ඩ හම්බෙන්නෙත් නැහැ. එතකොට මම මේ වෙලාවේ පොස් ගෙඩියක් හරි කඩා ගන්න පුළුවන්ද කියන එක බලනවා හැරෙන්න පාරේ ගිහිල්ලා කෑ ගැහුවා කියලා මට ඒක විසඳ ගන්න බෑ. පාරට යන්න ඕන වෙලාවක් තියෙන හැබැයි ඒ වෙලාවට යන්න ඕනේ නේ. පාරට යන්න ඕන වෙලාවක් ගිහිල්ලා තමන්ගේ විරෝධය ප්‍රකාශ කරන්න යම් වෙලාවක් තිබ්බනම් ඒකට ගිහිල්ලා ඒ විරෝධය ප්‍රකාශ කරන එක වෙනම එකක් මම කියන්නේ. එපා කියන්නේත් නැහැ. ඒකත් කරන්න ඕනේ. හැබැයි ඒ ඔක්කොම බැලන්ස් කරගන්න ඕනේ. දැන් හිතන්නකෝ ජපානයේ දැන් ලංකාවේ කාන්තාවකට පුළුවන් අවුරුදු 50 රිටයර් වෙන්න. රාජ්‍ය සේවයේ. එහෙම නැත්නම් 55 වෙනකන් ඉන්න පුළුවන්. ජපාන් රටේ කාන්තාවක් සාමාන්‍ය අවුරුදු 95ක් 100ක් වෙනකොට නම් ටිකක් අඩුයි. නමුත් 95 අය රස්සා කරනවා. ඒ කියන්නේ ජපානයේ අවුරුදු 75 කියලා කියන්නේ යාළගේ සාමාන්‍ය වයසක්. හොඳටම වැඩ කරන කාලෙ මේ 75 85 90 වගේ කාලෙ. 90න් පස්සේ තමයි ටිකක් අර වැඩ කරන ප්‍රමාණය ක්‍රමානුකූලව අඩු වෙන්නේ. ඒ වුණාද නැත්තම් මේ 90 වෙනකම් රස්සාව කියන එක එකටම තියාගෙන වැඩ කරන්නේ. දැන් අපේ රටේ මේ 50ෙම මේක පෙන්ෂන් එක දීලා අවුරුදු 40ක් වැඩ කරන්න පුළුවන් කාලේ අහිමි වෙලා ගිහිල්ලා මේ මානසික මට්ටමත් එක්ක අපේ මිනිස්සුත් හිතාගෙන ඉන්නවා අපිටත් එහෙම වැඩ කරන්න බෑ කියලා නේද? ඒ ඔයාලා ජපානි ගිය වෙලාව ජපානියන්ට හම්බ වෙයි බැරි වෙන එකක් නෑ. ජපානි සංස්කෘතිය ගැන හොයලා බැලුවොත් එහෙම ඔයාලට තේරෙයි ඒකේ තියෙන තත්වයන් කොහොමද කියලා. මට ඔයාලට ජපානයේ ගැන විශේෂ හැඳින්වීමක් කරන්න මගේ ජපානයේ හිතවතුන් දෙතුන් දෙනෙක් ඉන්නවා. ජපානයේ ડોක්ටර් කෙනෙකුත් ඉන්නවා මගේ මිත්සුයි කියලා යාළුවෙක්. පෞගේ කාලේ ගිය සතියේත් ඇවිල්ලා මාව හම්බෙලා කතා බහ කරලා කාලා බීලා ගියා. මම බැලුවේ වෙලාවක් තිබ්බොත් ඔයාලව සම්බන්ධ කරලා නිකන් පොඩ්ඩක් කතා බහ කරන්න නේද? ඒතකොට ජපානය ගැන හොඳ අවබෝධයක් ගන්න පුළුවන් අපි ජපාන් කළමනාකරණය ගැන කතා කරනකොට. එතකොට මතක තියාගන්න එහෙනම් මේ ඒ රටේ තියෙන තත්ත්වය මේ අපේ රටේ තියෙන තත්ත්වය අපි මේක වෙනස් කරගන්න ඕනද නැද්ද? මේක වෙනස් කරගන්න ඕනේ. දැන් ඔයා අවුරුදු 55 වයසට යනවා කියන තැන ඉන්න එපා. ඒ වුණාද 55 ගියා කියන්නේ ඉවරයි කියලා එහෙම තැනින් නැතුව අපිට පුළුවන් උපරිමයෙන්ම අපි කටයුතු කරන්න ඕනි. ඒක තමයි සැබෑ යථාර්ථය. මොකද වෙනත් රටවල් වල තියෙන මෙන්න මේ සංස්කෘතීන්ගේ ආభాසයන් අරගෙන තමයි මෙයාලා මේ කළමනාකරණයන් ගැන කතා කරන්නේ. ඒකෝට ඉසඩ් න්‍යායස්ස කිව්වා මේ දෙකේම එකතුවක් විදියට දිගු කාලීනයි කියලා. දැන් මම ඔයාලගෙන් අහුවේ ඔයාලා රැකියා කිරීම සම්බන්ධයෙන් තියෙන යම් බලාපොරොත්තු. හැබැයි ඕවා ඊටත් වඩා වෙනස් වෙයි අනාගතයේදී. සමහරවිට ඔයාලා කසාද බඳිනකොට මහත්තයා කියයි දැන් ඔයා රස්සාවට යන්න ඕනේ නැහැ කියලා.
ඒතකොට ආ ඉගෙන ගත්ත දේවල් ඔක්කොම පැත්තකින් තියලා රස්සාව කරන එක නතර කරන්න වෙනවා. එහෙම නැත්නම් සමහරලාට කියයි කසාද බැඳලා ටික දවසක් රස්සාව කරනවා ඊට පස්සේ බබෙක් හම්බෙන්නේ ඉති දැන් ඇති රස්සාව කරන්න ඕනේ නැහැ කියලා. ඒතකොට හිතන්නකෝ සමහර අය ඉන්නවා උපාධියත් අරගෙන ඔක්කොම කරලා ඒ ඉගෙනගත්ත දේවල් සියල්ලක්ම තමන්ට ප්‍රයෝජනයක් ගන්නෙත් නෑ රටට ප්‍රයෝජනයක් ගන්නෙත් නැතුව අතහැරලා දානවා. මම ඔය කියන මට්ටමේ වෛද්‍යවරයෝ දැකලා තියෙනවා වෛද්‍යවරියන් දැකලා තියෙනවා මට එහෙම හම්බෙලා තියෙනවා කීප දෙනෙක්ම උපාධියයි ඔක්කොම අරගෙන වෛද්‍ය උපාධියත් අරගෙන මහත්ය එපා කිව්වා කියලා ගෙදරට වෙලා ඉන්නවා. ඒතකොට ඒක රටේ සම්පතක් අපතේ යාමක්. ඒක ඇත්තටම නොකල යුත්තක්. මොකද පෞද්ගලිකව මම හිතන්නේ මම නිදහස් අධ්‍යාපනය ඉගෙන ගත්තා නම් ඉස්කෝලේ ගිහිල්ලා O level A level පාස් වෙලා කැම්පස් එකේ උපාධියත් මම ගත්තා නම් ඒ උපාධිය මට අයිති එකක් නෙවෙයි මේ රටට අයිති එකක්. රටේ අනාගත පරම්පරාවට අයිති එකක්. මොකද ඒ අයගේ ධනෙ වියදම් කරලා තමයි මම මේක ගත්තේ. මොකද මගේ පෞද්ගලික සල්ලි වලින් මම එකේ පන්තියේ ඉඳන් ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට ගියා නම් ඒකල A level කරලා මම ප්‍රයිවට් කැම්පස් එකකට ගිහිල්ලා මගේ උපාධිය ගත්තා නම් අන්න මට සාධාරණ අයිතියක් තියෙනවා යම් ප්‍රමාණයකින් මට කැමති දෙයක් කරන්න. එහෙම නැත්නම් මම එකේ ඉඳන් 13ට යනකම් සාමාන්‍ය රජයේ පාසලකටත් ගිහිල්ලා රජයේ විශ්වවිද්‍යාලයකින් මම උපාධිය ගත්තා නම් ඒකේ සැබෑ අයිතිය මට නෑ කියන එක මතක තියාගන්න. එහෙනම් අනුන් සතු අයිතියක් තමයි මං ගාව මේ තියාගෙන ඉන්නේ. ඒතර මම මේ ගත්ත උපාධි සියල්ලක්ම අයිතිය තියෙන්නේ මේ රටේ සමස්ත මහ ජනතාවටයි තමයි අයිති. ඒතර එහෙනම් මම දැනගන්න ඕනේ ඒකෙන් යම් ආකාරයකින් හරි ඒ අයට උදව් කිරීම සඳහා ඒක ආපහු අනිත් පැත්තට වියදම් කරන්න. ගත්ත දේ ආපස්සට වියදම් කරන්න දැනගෙන ඉන්න ඕනේ. ඒතර මේ කාරණාවලින් අපි උස්මතු කරන්න උත්සාහ කරන්නේ ඒ කාරණා ඔයාලත් ඉගෙන ගත්තට පස්සේ ඔයාලගේ දැනුම අනිත් අයට හැම වෙලාවෙම දෙන්න උත්සාහ කරන්න. හරි. ඔන්න රැකියා ජීවිතය ගැන කතා කරා. මම ඊගාවට එනවා තීරණ ගැනීම. ඊගාව ලක්ෂණය මොකද්ද? තීරණ ගැනීම. ඊගාව ලක්ෂණය තීරණ ගැනීම. දැන් තීරණ ගැනීම ගැන කතා කරනකොට කොයි වගේද තීරණ ගන්න? ඇමරිකාවේ තීරණ ගැනීම කොයි විදිහටද ගන්නෙ? තනි පුද්ගලයෝද තීරණ ගන්නෙ? සාමූහිකවද ගන්නෙ? කොයි විදිහට තීරණ ගන්න කියන එක තමයි කතා කරන්නේ. දැන් ඇමරිකාවේ රැකියාවක් තුල තීරණ ගන්නකොට ගොඩාක් වෙලාවට ඒ අයට නිදහස දීලා තිනවා තනි පුද්ගල තීරණ ගැනීම සඳහා. තනියම තමයි තීරණ ගැනීම ගොඩාක් වෙලාවට ඇමරිකාව තුල සිද්ධ කරන්නේ. ඒක තීරණ ගැනීම ඇමරිකානු සම්ප්‍රදාය අනුව අපි කරන්නේ තනි පුද්ගල තීරණ ගැනීම තනි පුද්ගල. ජපාන් කළමනාකරණය කියන්නේ සාමූහික සාමූහික. එතකොට මෙතන සාමූහික. එතකොට මේ දෙකේ හොඳ මේක බලලා ඉසට් තියරේ අවුචි කිව්වා මේකත් මොකද්ද? සාමූහික. දැන් ඔයාලට තේරෙනවා ඇත්තටම අපි යමක් පිළිබඳ තීරණ ගැනීමේදී සාමූහිකව තීරණ ගන්නවා නම් වඩා හොඳයි. තනි පුද්ගලයන් තමන්ගේ පුද්ගල අභිමතාර්ථය සඳහා පුද්ගල අභිලාෂයන් ඉටු කර ගැනීම සඳහා තීරණ ගැනීමේ ප්‍රතිවිපාක අද වෙද්දී අපි භුක්ති විඳිනවා නේද? රටක් විදියට භුක්ති විඳින අවස්ථාවන් තියෙන නේද? ඒතර එහෙනම් මේ වගේ අපහසුකාරී තත්ත්වයන් වලට මුහුණ දෙන්න ඕනේ සාමූහිකව තීරණ ගන්නවා නම් හොඳයි. ඔයාලා වුණත් හිතන්නකෝ ගෙදර තීරණ ගන්නකොට දැන් ඔයාගේ කසාදේ තීරණ කරගන්නකොට සාමූහිකව තීරණ ගන්නවද පුද්ගලිකව තීරණ ගන්නවද? එතකොට ඒක සාමූහිකව ගන්න පුළුවන් නම් කොච්චර වටිනවද නේ? නමුත් ඒක පුද්ගල ගන්නවා කියලා කියන්නේ අනිවාර්යෙන් තනි පුද්ගල තීරණයක් වුණොත් එහෙම ඒකේ යම් පාර්ශවයන් අමනාප වෙන්න ඉඩ තියෙනවා. එතකොට යම් කිසි කාර්යයක් කරනකොට ව්‍යාපාරයක් කරන්න ගියත් ඔයාලා සාමූහිකව ව්‍යාපාර තීරණ ගැනීම සඳහා කරුණු කාරණා අහලා කරලා බලන්න. එහෙම කරලා ඉවර වෙලා ඒ තීරණය ගන්න. එහෙම වුණොත් ඒක සාර්ථකයි. ඊගාට වගකීම. දැන් තීරණ ගැනීම තනි පුද්ගල නිසා වගකීමක් මොකද්ද? තනි පුද්ගල වගකීමක් තියෙනවා. එතකොට සාමූහිකව තීරණ ගත්ත නිසා වගකීමක් සාමූහික.
හැබැයි අවුචි කියනවා වගකීම සම්බන්ධයෙන් සාමූහික වෙනවට වඩා හොඳ වගකීම තනි පුද්ගලික වශයෙන් වගකීම බෙදෙනවා නම් එතකොට දැනෙන ප්‍රමාණය වැඩි කියලා නේද? කණ්ඩායමක් විදිහට වගකීම ගන්නවට වඩා එක් එක් පුද්ගලයා වගකීමට බැඳෙනවා නම් මේක මොකද වෙන්නේ? තමන් වැඩ කරන ස්වරූපයන් වෙනස් කරගන්නවා. පැහැදිලි නේද? දැන් හිතන්නකෝ වගකීම අපේ ගෙදර ඔක්කොටම තියෙනවා කියලා කිව්වොත් එහෙම. ඒතර ඔක්කොටම කිව්වම බෙදිලා යනවා. මේකේ වගකීම මට තියෙන්නේ. කිව්වොත් එහෙම මොකද වෙන්නේ? අනි පුද්ගලයෙක් විතර වගකීම ගන්න වෙනවා. එතකොට නිකන් බයක් දැනෙනව නේද? මොකක් හරි දෙයක් කරන්න ගියොත් එහෙම වැරදුනොත් ඔයා තමයි කියලා කිව්වොත් එහෙම මොකද වෙන්නේ අපි? බය වෙනවා. හැබැයි වැරදුනොත් ඉතින් අපි ඔක්කොම වග කියන්න ඕනේ කිව්වොත් එහෙම ප්‍රශ්නයක් නෑ. ඒතකොට එහෙනම් මතක තියාගන්න සාමූහිකව වග කියනවට වඩා තනි තනි පුද්ගලයන් වග කියනකොට ඒක දැනෙන ප්‍රමාණය වැඩි අපිට. එතකොට අපි ඒක කරන්න උත්සාහ කරන ප්‍රමාණය නිවැරදිව කරන්න උත්සාහ කරන ප්‍රමාණය මොකද වෙන්නේ? වැඩි වෙනවනේ. දැන් අර හිතන්නකෝ කණ්ඩායම් තරඟයකට ඉදිරිපත් වෙනකොට තියෙන ස්වરૂපය සහ තනි වශයෙන් අපි කේවල තරඟයකට මුහුණ දෙනකොට තියෙන ස්වરૂපය එකිනෙකට වෙනස් නේද? මොකද ඒක වගකීමත් එක්ක යන කතන්දරයක් නිසා. right. ඊගාව එක. කාර්යඵල ඇගීම් සහ උසස් කිරීම. 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 දැන් ඇමරිකානු සම්ප්‍රදාය තුළ තියෙන්නේ කාර්යඵල ඇගීම වේගවත්ද නැද්ද? මෙන්න මේ කාරණාව තමයි ඇමරිකාවේ තියෙන්නේ. ඇමරිකාවේ තියෙන්නේ වේගවත් කාර්යඵල ඇගීමක් සහ වේගවත් උසස් කිරීමක් තමයි ඇමරිකාවේ තියෙන්නේ. ලියා ගන්න වේගවත් ඇගීම් සහ උසස් කිරීම. වේගවත් ඇගීම් සහ උසස් කිරීම. වේගවත් ඇගීම් සහ උසස් කිරීම. හැබැයි ජපාන රැකියා ජීවිතය උසස් වීම කියලා කියන ලේසි නෑ ඒක. හරිද? ඒවා මෙහෙම ඉමීට ගිහලා ඕම යන්නේ. හරි. ඇමරිකාවේ ටිටි ගාලා යනවා. නමුත් මේකේ එහෙම නෑ. මේකේ එකතර කාලයක් ගිහලා තමයි එකපාරට උසස් වීමක් හම්බෙන්නේ. හරි. එතකොට එහෙනම් මේකේ තියෙන මන්දගාමී උසස් වීම තියෙනවා. හැබැයි මන්දගාමී නිසාම ඒ අය වෙන වෙන තැන් වලට ගිහිල්ලා ආයෙ කාලේ මිඩංගු කරන්න උත්සාහ කරන්නේ නැහැ. එක රස්සාවක අවුරුදු 5ක් කියලා තව තැනකට ගියොත් එහෙම ආපහු එතන ඉඳන් එතනත් මුලින් ඉඳන් යන්න ඕනේ. හරිද? එතන ඉඳන් මුලින් ඉඳන් යන්න උනොත් එහෙම ආපහු සෑහෙන කාලයක් යනවා. අර ඇමරිකානු සිස්ටම් එකට ටක් ගාලා අවුරුද්දෙන් දෙකකින් එහෙම රස්සාවවල උසස් වීම දෙන්නේ නැහැ. ඒ වගේ ඒක ලියා ගන්න එහෙනම් මන්දගාමී ඇගීම් සහ උසස් කිරීම. මන්දගාමී ඇගීම් සහ මන්දගාමී ඇගීම් සහ උසස් කිරීම. ඉසර්නියා ඇසි තියෙන්නේ මොකක්ද එතකොට? ඉසර්නියා ඇසි තියෙන්නේ මන්දගාමී ඇගීම් සහ උසස් කිරීම. කියන්නේ එතකොට ඉසර්නියා ඇසි තියෙන්නේ මන්දගාමී ඇගීම් සහ උසස් කිරීම. මන්දගාමී ඇගීම් සහ උසස් කිරීම. ඊළඟට තියෙන්නේ පාලනය. පාලනය කොයි වගේ එකක්ද කියලා තමයි මෙතනදි බලාපොරොත්තු වෙන්නේ.
ඇමරිකානු සම්ප්‍රදායයේ තියෙන පැහැදිලි ප්‍රකාශිත. පැහැදිලි ප්‍රකාශිත. පැහැදිලි ප්‍රකාශිත පාලන යාන්ත්‍රණය. පාලන යාන්ත්‍රණයක්. පැහැදිලි ප්‍රකාශිත පාලන යාන්ත්‍රණයක්. හරිද? පාලන යාන්ත්‍රණය පැහැදිලි ප්‍රකාශිතයි. මෙහෙමයි වෙන්නේ කියලා තියෙනවා. හැබැයි ජපාන් එකේ තියෙන්නේ අපැහැදිලි. ලියන්න අපැහැදිලි වූ ප්‍රකාශිත නොවූ පාලන යාන්ත්‍රණයක්. අපැහැදිලි වූ ප්‍රකාශිත නොවූ හරිද? එතකොට ජපාන් එකේ තියෙන්නේ පාලනය පිළිබඳ අපැහැදිලි. නිවැරදිව පැහැදිලි කරලා නැහැ, ප්‍රකාශ කරලා නැහැ. පාලන යාන්ත්‍රණය ඒ ඇයට හිතන ආකාරයට යම් ක්‍රමවේදයක් තුන ක්‍රියාත්මක වෙනවා. මෙහෙමයි කියන එකක් නැහැ ඒ පාලන යාන්ත්‍රණය තුල. හරි? හැබැයි ඇමරිකාවේ කියන නියම ප්‍රකාශයක් තියෙනවා මෙන්න මේ විදිහට කරනවා කියලා ප්‍රකාශිතයි. හරිද? ඊට පස්සේ අවුචි ඔය දෙකේම එකතුවක් අරගෙන හැදුවා මෙන්න මෙහෙම එකක්. ලියා ගන්න අවුචිගේ එක පැහැදිලි ප්‍රකාශිත විධිමත්. පැහැදිලි ප්‍රකාශිත විධිමත්. පැහැදිලි ප්‍රකාශිත විධිමත්. පැහැදිලි ප්‍රකාශිත විධිමත් පාලන ක්‍රමයක් සමග පාලන ක්‍රමයක් සමග පාලන ක්‍රමයක් සමග පැහැදිලිව ප්‍රකාශිත නොවූ පැහැදිලිව ප්‍රකාශිත නොවූ පැහැදිලිව ප්‍රකාශිත නොවූ අවිධිමත් පාලන ක්‍රමයක්. පැහැදිලි ප්‍රකාශිත විධිමත් පාලන ක්‍රමයක් සමග ඒ කියන්නේ පැහැදිලි ප්‍රකාශිත විධිමත් පාලන ක්‍රමයක් තියෙනවා. ඒකත් එක්ක පැහැදිලිව ප්‍රකාශිත නොවූ අවිධිමත් පාලන ක්‍රමයකුත් තියෙනවා. ඒ කියන්නේ ඔය දෙකක්. ඔයාලා දන්නවා ෆෝමල් සහ ඉන්ෆෝමල්. එතකොට විධිමත් ක්‍රමවේදයකුත් තියෙනවා මේක ASCII අවිධිමත් ක්‍රමවේදයකුත් තියෙනවා. ඉසඩ් න්‍යාය අනුව කියන්නේ මේක. එතකොට එහෙනම් සමහර කාරණාත් එක්ක පාලනය පැහැදිලිව ක්‍රියාත්මක වෙනවා. නමුත් සමහර වෙලාවට ඒ පාලන යාන්ත්‍රණය තුල අපැහැදිලි තත්ත්වයන් තියෙනවා අවිධිමත් ආකාරයෙන්. දැන් ඔයාලට මම සරල උදාහරණයක් කියන්නම්. ඔය රුසියාවේ තියෙනවා හිරකාරයෝ දාන හිර කුටි. තේරුණාද? එතකොට යාළගේ තියෙනවා සමහර හිර කුටි ඒ සීත කාලෙත් එක්ක ආවට පස්සේ ඔයාලා කියන්නේ සෙල්සියස් අංශක ඍණ ගණන් යන්නේ. හරිද? සෙල්සියස් අංශක ඍණ දැන් සාමාන්‍ය අපි කියන්නේ අයිස් මිදෙන මට්ටම වල දන්නවනේ බිඳුවට බෑලා ඊට පස්සේ පල්ලයට යද්දි ගොඩාක් අඩුයිනේ. එතකොට එයාලගේ පාලන තාන්ත්‍රය තුල යම් කිසි වැරදිකරුවෙක් අපි හිතමු ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය කරුවෙක් කියලා. එහෙම නැත්නම් ස්ත්‍රී දූෂකයෙක් කියලා අල්ලගත්තොත් එහෙම එයාට නීතිය ක්‍රියාත්මක කරන්න හිරගෙවල් වල දාලා උසාවි ගේනවනේ. හැබැයි ගොඩාක් වෙලාවට එහෙම අය සමාජයෙන් අයින් කරන්න ඕනේ කියලා කිව්වොත් එහෙම එයාලා කරන්නේ අවිධිමත් පාලන ක්‍රමයක් මේක ASCII පාවිච්චි කරනවා. තේරුණාද? හිරගෙදරට ගේන්නේ ඉස්සෙල්ලා කියන්නේ
උසාවි ගේන්න ඉස්සෙල්ලා හිරකාරයා විදිහට අරගෙන ගිහිල්ලා මේ කුටි වලට දානකොට ඇඳුම් ගලවලා අර පොළොව යට තියෙන කුටි වලට දානවා. පොළොව යට තියෙන කුටි වලට දාපුවාම ස්වාභාවිකවම සීතලට මැරෙලා යනවා. එතකොට මරණ පරීක්ෂණයේ තියෙන්නේ සීතලට මැරෙනවා. එච්චරයි. කවුරුත් ගහලවත් කරලවත් මොකුත් නැහැ. හැබැයි මිනිස්සයා මැරලා. දැන් අපේ රටේ දැන් සමහර හිරකාරයෝ වෙඩි තියලා මරලා පිහියෙන් යනලා මරලා එහෙමනේ කරන්නේ නේද? එහෙම අයින් කරන්න වුණාම ලොකු ප්‍රශ්න ගොඩාක් නේ. අරක එහෙම නැහැ. ගිහිල්ලා දාපුවාම ඔටෝමැටිකලි මැරලා යනවා. ඒක අවිධිමත් ක්‍රමවේදයක්. හැබැයි ඒක ඉන්න අය දන්නවා එහෙම කරනවා. ඒ ඉන්න අය දන්නවා. ඉතින් සමහර වෙලට සමාජයට නොගැලපෙන අය කියලා හිතවුවොත් එහෙම සංකල්ප දානිකයි. එතකොට දැන් ඔය අපේ රටේ විදිහටම ක්‍රියාත්මක වෙන ක්‍රමවේදයක් නැහැ. දැන් ඔයාලා ගත්තොත් එහෙම සෞදි අරාබියේ එහෙම තියෙන ක්‍රමවේදය දන්නව නේද? ඒ නිසා සමහර පාලන ක්‍රමවේදයන් රැකියාවන් සම්බන්ධයෙන් වුණත් අවිධිමත් ක්‍රමවේදයන් ඕන තරම් තියෙනවා. ඒතර අවුචි කියනවා එහෙනම් විධිමත් පාලන තන්ත්‍රයක් වගේම අවිධිමත් පාලන තන්ත්‍රයක් ඉසත් න්‍යාය තුළ පවත්වාගෙන යාම වඩා හොඳයි කියලා. හරි ඊගාට සේවකයා පිළිබඳ අවධානය 6 වෙනි කාරණාව සේවකයා පිළිබඳ අවධානය. දැන් මේ සේවකයා පිළිබඳ අවධානය යොමු කරනකොට ඇමරිකානු කළමනාකරණයේ විවිධ සාධක වලින් වෙන්වෙන්ව සලකා බැලීමක් කරනවා. හරිද? ලියා ගන්න විවිධ සාධක වෙන්වෙන්ව විවිධ සාධක වෙන්වෙන්ව සලකා බැලීම විවිධ සාධක වෙන්වෙන්ව සලකා බැලීම හැබැයි ජපන් කළමනාකරණයේදී කරන්නේ පුද්ගලයෙකු ලෙස පුද්ගලයෙකු ලෙස සමස්තයක් වශයෙන් ගෙන සැලකී පුද්ගලයෙකු ලෙස සමස්තයක් වශයෙන් ගෙන සැලකීම හැබැයි මෙයා අවුචි එතනදී පවුල ගැන කියලා කතා කරා. පවුල සමග සමස්ත. ලියා ගන්න අවුචිගේ පවුල සමග ගෙන පවුල සමගගෙන සිදුවන සමස්ත අවධානය. පවුල සමගගෙන සිදුවන සමස්ත අවධානය. හරි. දැන් 1981 කියලා කියන්නේ මහා ලොකු දුර කාලෙකුත් නෙවෙයිනේ. ඒතර අවුචිලා මේ න්‍යාය ඉදිරිපත් කරලා තින්නේ මේ මෑත කාලීනව තමයි මේ ඉදිරිපත් කරලා තින්නේ නේද? එතකොට දැන් බලන්නකො මේ අවුචි එහෙනම් කියන්නේ ඒ කළමනාකරණේ J කළමනාකරණේ Z කළමනාකරණේ. එතකොට Z කළමනාකරණේ කියන එක අද ක්‍රියාත්මක වෙනවා බොහෝ තැන්වල ක්‍රියාත්මක වෙනවා. ඒතකොට ඒ ක්‍රියාත්මක වීම සිද්ධ වෙන්නේ මේ දෙකේම එකතුවක් ලෙස. දැන් අපි උනත් අපේ ව්‍යාපාර ඉස්සරහට අරගෙන යන්න උත්සාහ කරනකොට අපි බලනවා වඩා වැදගත් වෙන්නේ Aද Jද Zද කියන. හරි. ඒතකොට අපි මේ තුනම සලකා බලලා තීරණ ගන්නවා. දැන් සමහර වෙලාවට රැකියා ජීවිත ඒ කළමනාකරණයේ අර්ථ කෙටි කාලීන වෙන්නේ කොහොඳ වෙන්න පුළුවන් නේද? කෙටි කාලීන නිසා සමහරලාට දෙන වරප්‍රසාද ටික වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම තීරණ ගැනීම සාමූහික වෙනකොට වඩා J කළමනාකරණයේ තුල තනි පුද්ගලයෙකුට තීරණ ගන්න ඉඩ දුන්නොත් එහෙම සමහරලාට තීරණ ගැනීමේ ක්‍රියාවලිය වේගවත් වෙන්න පුළුවන්. හරි? එහෙම වෙන්න පුළුවන් නේ. වගකීම සාමූහික ගන්නවට වඩා තනි පුද්ගලයෙකුට තියනවා නම් හොඳයි කියලා අපිට කියන්න පුළුවන්.
ඇගීම් උනත් වේගවත් ඇගීම් සිද්ධ කරනවා නම් හොඳයි මන්දගාමී ඇගීම් සිද්ධ කරනවට වඩා. ඒතකොට බොහොම අභිප්‍රේරණයේ යුක්තව සේවකයෝ වැඩ කරනවනේ නේද? ඒතකොට ඒකත් තුළ උසස් වීම ඉක්මනින් ලබා ගන්න පුළුවන් නම් හොඳයි. දැන් ජපාන උසස් වීම ලබා ගන්නවා කියන එක හරිම අමාරු වැඩක්. බොහොම හිමීට තමයි උසස් වීම ලබා දෙන්නේ නේද? ලේසි නෑ. දැන් ලංකාවේ සමහර ආයතන උසස් වීම ගන්නවා කියන එක ලේසි නෑ. නමුත් දේශපාලනයේ මැදිහත් වෙච්ච ගමන් ඒ උසස් වීම ඉතා වේගයෙන් ඉක්මනින්ම ඒ අයට හම්බ වෙනවා. එහෙම වෙන වෙලාවලුත් තියෙනවා. හරිද? එහෙම වෙන වෙලාවල් තියෙනවා නැත්තේ නෑ. එතකොට අපි එන මෙන්න මේ වගේ හොඳ දේවල් ටික ගන්න ඕනේ. ඒ වුණාද? හොඳ දේවල් ටික ගන්න ඕනේ. කාර්යඵලයකින් හරි පාලනය ඇත්තනම පැහැදිලිව ප්‍රකාශිතව තියෙනවා නම් හොඳයි. පාලන තන්ත්‍රය නිවැරදි වෙන තරමට හොඳයිද නැද්ද? හොඳයි. ඒක පැහැදිලි වෙන තරමට හොඳයි. අපැහැදිලි නම් ඇත්තටම පාලනය අපි දන්නේ නැහැ ක්‍රියාත්මක වෙන විදිය ගැන හරි අවබෝධයක් අපිට නැත්තම් එහෙම නේද? ඒ නිසා පැහැදිලි නම් වඩා හොඳයි. ඒ වගේම සේවකයා සම්බන්ධයෙන් අවධානය යොමු කරනකොට සේවකයා සහ සේවකයාගේ පවුල් ඒකකයේ පිළිබඳවත් අවධානය යොමු කරලා තීරණ ගන්නවා නම් හොඳයි. නේද? තනි පුද්ගලයෙක් විදිහට හිතන්නේ නැතුව දැන් හිතන්නකෝ අපි අපේ ගෙදර වැඩකට සාමාන්‍ය කසාද බැඳපු මිනිස්සෙක් ආවා කිව්වොත් කසාද බැඳලා නැහැ කියලා කිව්වොත් දරුවෝ ඉන්නවා කිව්වොත් එහෙම අපි එයාට සලකන විදියක් තියෙනව නේද? එහෙනම් රැකියාවට ගියාට පස්සේ රැකියා ජීවිතය තුළ විශේෂයෙන්ම රාජ්‍ය සේවයේ ඕකේ යම් සලකා බැලීමක් කරනවා. රාජ්‍ය සේවයේ ওই ජනවාරි මාසයේ වැටුප එහෙම කලින් දෙනවා. ඇයි ඒ දෙසැම්බර් මාසෙ ඉවර වෙලා ජනවාරි ළමයි පාසල් යනකොට පාසලට අවශ්‍ය කරන පොත්පත් වගේ දේවල් ගන්න ඕන නිසා ඒක කලින් දෙනවා. අන්න ඒ වගේ පෞල් ඒකකේ ගැන හිතලා තීරණ ගන්න තැන කියනවා. දැන් රජයේ රැකියා කරන අයට අවුරුද්දේ කියලා අපි කියන්නේ අප්‍රේල් මාසෙ වැටුප කලින් හම්බ වෙන්නේ. එහෙම එකකුත් තියෙනවා. දැන් ඒ වගේ යම් යම් කරුණු කාරණා පෞල් ඒකකයත් එක්ක තමන්ගේ සතුට කියන එක ඉහළ මට්ටමින් පවත්වාගෙන යාම සඳහා යම් යම් ක්‍රමවේදයන් රැකියාව තුළ හදලා තියෙනවා. එහෙම හදනවා නම් හොඳයි. ඒතකොට අවධානය ඒ අය වෙනුවෙන් යොමු කරනවා නම් හොඳයි. ඉතින් අවුචි කියන්නේ ওই කාරණා පිළිබඳව. එහෙනම් අවුචිගේ ওই කාරණා සමස්තයක් ලෙස ගෙනල්ලා ඔන්න මම කතා කරා. ඒ නිසා ආයේ මේක ගැන මම වෙන වෙනම ආයේ කතා කරන්න යන්නේ නැහැ. පැහැදිලි නේද? අපැහැදිලි මොනවද කියනවා නම් අහන්න පුළුවන් ඈ. කාගෙන්ද? මගෙන් නෙවෙයි අවුචිගෙන්. විලියම් අවුචි. හරිද? right. ඊගාවට අපිට වැදගත් වෙන තව එකක් තියෙනවා ප්‍රධාන කාරණාවක්. අපි ඔය ජපන් කළමනාකරණය ගැන කතා කරන්න ඕනේ. නමුත් ජපන් කළමනාකරණය පිළිබඳව මම ඔයාලට කතා කරා කොතනදද? ඔය ඩිප්ලෝමා එකේදී කතා කරානේ. ඒ නිසා ආයෙ මම ජපන් කළමනාකරණයේ 5S concept එක ගැන ආයෙ විශේෂයෙන් කතා කරන්න යන්නේ නැහැ. ලියාගන්න කළමනාකරණය පිළිබඳ විශිෂ්ටත්ව පිවිසුම. කළමනාකරණය පිළිබඳ විශිෂ්ටත්ව පිවිසුම. කළමනාකරණය පිළිබඳ විශිෂ්ටත්ව පිවිසුම. හරිද? එතකොට කළමනාකරණය පිළිබඳ විශිෂ්ටත්ව පිවිසුම ගැන කතා කරන්න යනකොට අපි පීටර් සහ රොබර්ට් විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඔවුන් තමයි සැලකිය යුතු දායකත්වයක් මේකට ලබලා දීලා තිබුණේ.
ඉතින් ඔවුමුත් කියන්නේ යම් යම් කරුණු කාරණා. හැබැයි ඔය හැමෝම කියන කතාත් එක්ක ඔයාලා දැනගන්න ඕන කාරණාව තමයි මතක තියාගන්න මේ හැමෝම උත්සාහ කරන්නේ සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්න උත්සාහ කරන්නේ. ඒතර ඔයාලටත් තමයි හැම වෙලාවෙම කියන දෙයක් තමයි ජීවිතේ දිනන්න ඕනේ නම් සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ. ඒතර ඔය සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්න කතන්දරේ කාර්යක්ෂමතාවය කියලා කිව්වට ඒ කාර්යක්ෂමතාවයට එහා ගිය දෙයක් සඵලදායීත්වය ASCII අපි කතා කරනවා. මොකද සම්පත් තිබිලා වැඩක් නැහැ. සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්නකොට ඒවා අපේ අරමුණු පරමාර්ථ දිනා ගන්න පුළුවන් විදිහට ඒවා ක්‍රියාත්මක කරගන්න ඕනේ. මේ වෙලාවේ මම ඔයාලට කියන්නේ සම්පත් කියලා කියන්නේ විශේෂයෙන්ම ඔයාලගේ දැනුම සහ හැකියාව. දැන් මම අලෙවි කරන්නේ මොකද්ද? මගේ දැනුම සහ හැකියාව නේද? දැන් මම ඉගෙනගෙන විශ්වවිද්‍යාලයේ තුල ගන්නා ලද උපාධි මේ ආදී කොට ඔය MB PhD මේ ආදී කොට ඉගෙන ගත්ත බොහෝ කරුණු කාරණාත් එක්ක මම ගොඩනගාගෙන තියෙන මගේ වටිනාකම තමයි මගේ දැනුම. ඒතකොට මම දැනුම තමයි හැමදාටම ගිහිලා අලෙවි කරන්නේ නේද? ඒතකොට දැනුම මොකද්ද? මගේ සම්පත. මගේ අත්දැකීම් මට සම්පතක්. ඒතකොට මම මගේ සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්නවා කියලා කියන්නේ මගේ දැනුමෙන් මම උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ. දැන් ඔයාලා මේ ඩිප්ලෝමා එක කරලා A level පාස් වෙලා උපාධියක් කරලා ගෙදරට වෙලා නිකන් ඔහෙ ඉන්නවා කියලා කියන්නේ ඔයා දැනුමෙන් ප්‍රයෝජන ගන්න එකක් නෙවෙයි. ඔයා ඉක්මනින්ම දැනුමෙන් ප්‍රයෝජන ගන්න පටන් ගන්නවා. එතකොට ඔයාගේ දැනුම විකුණන්න පටන් ගන්න ඕනේ ඉක්මනින්ම. ඒ දැනුම අවුරුදු 30 වෙනකන් ඉන්න හොඳ නැහැ. අවුරුදු 28 වෙනකන් ඉන්න හොඳ නැහැ. ඒ දැනුම කලින්ම විකුණන්න පුළුවන් නම් ඔයා උත්සාහ කරන්න ඕනේ කලින්ම ඔයාගේ දැනුම විකුණන්න. මම අර කිව්වේ මම A level කරන කාලේ මම A level උගන්වනවා නේද? මම A level මමත් A level කරනවා. හැබැයි මගෙත් එක්කම හිටපු ඕන මම උගන්වනවා. මගේ දැනුම ඒ කාලේ ඉඳන් මම ගත්ත දැනුම උගන්වන්න පටන් ගත්තා. අලෙවි කරන්න පටන් ගත්තා. ඒතකොට අදටත් කරන්නේ ඇත්තටම එක පැත්තකින් මොකද්ද මම? මගේ දැනුම බෙදා දෙනවා කියලා කියන්නේ මගේ දැනුම ලබා දීලා කිසියම් පිරිසකගේ දැනුම ලබා දීලා ඒකෙන් මම වටිනාකමක් නිර්මාණය කරගෙන තියෙනවා. එතකොට දැන් අද වෙද්දී මම ඔයාලත් එක්ක කතා කරලා ඔයාලා මේ පාඨමාලාව සඳහා යම් ගාස්තුවක් ගෙවනවා. ඒ ගාස්තුව අදාළ ආයතනෙට ගියාට පස්සේ ආයතනේ විසින් මේ පාඨමාලාව සඳහා දේශකයෙක් විදිහට සම්බන්ධ වෙනකොට නේද? ඒතකොට ඒ සඳහා ගෙවීම් කරනවා. ඒතර ওই විදිහට මම විදේශීය ආයතනත් එක්ක කතා කරනකොට කටයුතු කරනකොට මගේ දැනුම එයාලත් එක්ක බෙදා ගන්නකොට එයාලා මට ගෙවීම් කරනවා. ඒතර විදේශීය රටවල් එක්ක සහසම්බන්ධ වෙලා කටයුතු කරනකොට ඒ රටවල් වල ප්‍රධානීත් එක්ක කතා කරලා ඒ අයත් එක්ක සාකච්ඡා කරලා යම් යම් ව්‍යාපෘති ක්‍රියාත්මක කරනකොට ගෙවීම් කරනවා. ඒ ගෙවීම් කරන්නේ මොකටද? එයාලා මගේ දැනුම පාවිච්චි කරනවට තමයි එයාලා ඒ ගෙවීම් කරන්නේ. දැනුම ආසේ තියෙනවා බොහෝ කරුණු කාරණා. ඒ නිසා මතක තියාගන්න කලමනාකරණය කියලා කියන්නේම හුදෙක්ම තියෙන සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්න එකමයි. එහෙනම් මම දැන් ඔයාලට කියන්නේ ඔයාලා ගාව දැනට තියෙන සම්පත් කියලා කියන්නේ මොකද්ද එහෙනම්? ඔය කියන දැනුම හැකියාව දක්ෂතාවය විතරයි දැනට ඔයාලා ගාව ඇත්තේ. ඔයාලා ගාව වතු පිටි මිල මුදල් වගේ දේවල් නැතුව ඇති. මේ වෙනකොට ගොඩාක් නැතුව ඇතිනේ. ඒතකොට ඒවා තියෙනවා නම් ඒවා නැවත නැවත ආයෝජනය කරලා කොහොමද ඒ වගේ ඵලදායීතාවය වැඩි කරගන්නේ කියලා. දැන් හිතන්නකෝ මට මේ වෙලාවේ හිතෙනවා සමහර වෙලාවට අපි යනකොට පාරවල් දෙපැත්තේ කොච්චර කැලෑ තියෙනවා. තනකොළ හැදීලා නේද? හැබැයි ওই තනකොළ වෙනුවට මිනිසුන්ට කන්න පුළුවන් ආහාරයක් ওই දෙපස්සේ අපිට දකින්න හම්බ වෙනවා නම් පාරවල් අයින් හිටක් නේද? මේ රටේ යම් කිසි ඕනම ඇටයක් පිසික්කවොත් ඕනම තැනක පැලවෙනව නේද? ඒතර පාරවල් අයින් හරි එහෙම හිටෙවුවා නම් කොච්චර ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. නමුත් එහෙම වෙලා නැහැනේ. ඒතර භූමිය කියන එක සීමිත වුණාට මේ සීමිත සම්පතෙන් අසීමාන්තිකව ප්‍රයෝජන ගන්න පුළුවන්. හැබැයි මේ ප්‍රයෝජන ගන්න නැහැනේ. ඒ නිසා දැන් අර කියන්නේ වතු සංග්‍රාමයක් ආරම්භ කරන්න කියලා දැන් හිටවන්න ගත්තොත් එහෙම තව මාස 6කින්වත් අඩුම ගානේ කන්න පුළුවන්කමක් හම්බ වෙයි. එතකම් එහෙනම් මාස 6කට කන්න බොන්න තියෙනවා නම් මාස 6කින් එහා අපිට හොයාගැනීමේ හැකියාව තියෙනවා. ලංකාවේ තියෙන බොහෝ භෝග ගත්තොත් මාස 3යි 4යි ඒ ඇතුළත ඵල නෙලා ගැනීමේ හැකියාව තියෙනවා. ඇත්තටම එහෙම කරන්න පුළුවන්. ඉතින් ඒ හින්දා මේ මොහොතේ වැඩේට අත ගැහුවොත් ප්‍රශ්නයක් නැහැ. නමුත් එහෙම වෙන්නේ නැතුව ක්‍රියාත්මක වීම තමයි තියෙන ප්‍රශ්නේ. ඉතින් ඔයාලගේ වතු වගාවන් හොඳට කරගෙන යන්න අර මල් පෝච්චි එක හරි මොනවා හරි තක්කාලියටයක් හරි මිරිසටයක් හරි දාලා එහෙම හිටව ගන්න ඇත්තටම පුළුවන්කම තියෙනවා. අපිටත් ලොකු විදිහට කඩක් නන්නේ. හැබැයි මම හිතන්නේ මතක ඇති කාලයක ඔය අම්මිරිසියම ගෙදරට ගෙනල්ලා නැහැ. ඇයි? පොඩි පොඩි පැල එහෙම තැන් තැන් වල හිටවපුවාම හොඳට හැදිනවා ඒවා නේද? ඔය මාළු මිරිස් කොච්චි නේද? ඔය වගේ දේවල් ගත්තොත් බටු ගස් 6-7ක් හිටව ගත්තොත් එහෙම සමහරවිට අවුරුද්දක් විතර කෑවේ. එච්චරකට පළ දින. බොන්චියම මම බලන් ඉද්දි
හැදෙන්නේ. ඉතින් මේ වගේ දේවල් කරන්න පුළුවන්. මම මේ කියන්නේ නම් හැමතැනම තියෙන සම්පත් කළමනාකරණය ගැන අපි කොච්චර කතා කරත් වැඩක් නැහැ. ප්‍රායෝගිකව අපිට කළමනාකරණයේ යෙදෙන්න බැයි නම්. ඒ නිසා සමහර ඉන්නවා මහාචාර්යවරු කළමනාකරණය උගන්වන අය. හැබැයි තමන්ගේ ජීවිතය කළමනාකරණය කරගත්තේ නැති අය. ඒ නිසා කළමනාකරණය ඇස්සේ තමන්ගේ ජීවිතය වටපිටාව සමාජයේ මේ හැම එක කළමනාකරණය කරගෙන ඉස්සරහට යන එකක් තමයි තියෙන්න ඕනේ. එහෙම නැතුව සමස්තය අර අපි කියන්නේ අනගත්ත කළමනාකරණය අපිට වැඩගත්කමක් නැහැ. එහෙනම් පොත් ලියන කතුවරු අති දක්ෂයෝ ඉන්නවා නේද? පොතෙන් ගන්න පුළුවන් දේවලුත් හිතා ගන්න බැහැ. නමුත් ලියපු මිනිස්යාගේ ජීවිතේ එහෙම් පිටින්ම වෙනස් එකක් නේ. ඒ නිසා කළමනාකරණය කියන එක පිළිබඳ විවිධ නිර්වචන ඉදිරිපත් වෙන්නේ මෙන්න මේ concept එක මූලික කරගෙන කියන එක මතක තියාගන්න. ලියා ගන්න මෙහෙම තෝමස් ජේ පීටර් සහ තෝමස් ජේ පීටර් සහ රොබර්ට් එච් වෝටමන් 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 විසින් රචිත කෘතීන් ආශ්‍රයෙන් සහ වෙනත් බොහෝ කරුණු ආශ්‍රිතව වෙනත් බොහෝ කරුණු ඇසුරෙන් කියලා වෙනත් බොහෝ කරුණු ඇසුරෙන් විශිෂ්ටත්ව සංකල්පය හඳුන්වා දී ඇත. ලෝකයේ විශිෂ්ටත්වයට පත් වූ ව්‍යාපාර 500කගේ තොරතුරු ඇසුරු කරගනිමින් මෙම සංකල්පයේ ගොඩනගන ලදී. වෙනම ඡේදකින් ලියාගන්න ලෝකයේ විශිෂ්ටත්වයට පත් වූ ව්‍යාපාරවල දක්නට ලැබෙන විශිෂ්ටත්වයට හේතු වූ සාධක
බොහොමයක් දක්නට ලැබෙන අතර ඉන් කිහිපයක් පහත වේ. දැන් ඔයාලා දන්නවනේ ඔයාලට පුළුවන් අද ගිහිල්ලා ආය යන්න දෙයක් නෑ අද ගෙදරම ඉන්නේ නේද? ගෙදර ඉඳලා ලෝකේ top 10 company කියලා ගහන්නකෝ Google එකේ world top 10 company කියලා. එතකොට ඔයාලට එනවා ලෝකේ තියෙන අද තියෙන 10 100 කියලා ගෙවුවොත් 100 එයි. හරිද? එතකොට මේ ව්‍යාපාර මේ තරම් සාර්ථකත්වයට පත් උනේ ඇයි? කොහොමද? කියන සාධක තමයි මේකෙන් සලකා බලලා තියෙන්නේ. ඒතර ඕනෑම දෙයක් ඔයාලා දන්න ඕනෑම ව්‍යාපාරයක් සාර්ථක වෙන්න නම් ඒ අදාළ ව්‍යාපාරයේ අදාළ අවස්ථාවේදී ගන්න ඕනේ තීන්දුව తీරන ඒ මොහොතේ ගන්න ඕනේ නේ. ඒ මොහොතේ ගත්තේ නැත්නම් මොකද වෙන්නේ? සමස්ත ව්‍යාපාරයේම අඩාල වෙනවා. දැන් හිතන්නකො පහුගිය රජය දැන් මේ ක්‍රියාත්මක කරන රජය කෘෂි රසායන පොහොර නතර කිරීම එකපාරට ගහෙන් ගෙඩියෙන්න වගේ කරා. ඒක ප්‍රතිඵලයක් විදිහට තමයි අවසානයේ මේ විදිහට විශාල වශයෙන් මේ විනාශයක් කරා මේ රට ඇදීගෙන ගියේ. ඒතකොට මේ අවස්ථානුකූලව ගන්න ඕන තීරණ වෙලාවට අරගත්ත හින්දා නෙවෙයි. දැන් සමහර ව්‍යාපාර තියෙන ඒ ව්‍යාපාරේ ඒ වෙලාවේ වහන්න ඕන කියලා හිතලා වහලා දානවා. ඒතකොට ඒ වෙලාවේ ඇහුවේ නැත්තම් ඇත්තටම ඊට වඩා හානියක් සිද්ධ වෙන්න පුළුවන්. සමහරවිට සේවක පිරිස අඩු කරන්න පුළුවන්. සමහරවිට සේවකයෝ බඳව ගන්න පුළුවන්. හැබැයි ඒක අවස්ථානුකූලව ගන්න ලබන තීන්දුව මත සිද්ධ වෙන දෙයක්. ඒ වෙලාවේ ගන්න තීරණ. පැහැදිලිද? එහෙනම් මේකෙදි පැහැදිලිවම කියන්නේ ඕනම ව්‍යාපාරයක් සාර්ථක වෙන්න නම් ඒ අවස්ථාවේ අදාළ තීරණ ගන්න ඕනේ. තීරණ ගන්නවා කියලා කියන්නේ අදාළ කාර්යයන් ඒ වෙලාවේ කරන්න ඕනේ නේ. දැන් හිතන්නකෝ ඔයාලගේ ජීවිතේ ඔයාලා සාර්ථක වෙන්න නම් ඔයාලා මේ වෙලාවේ කරන්න ඕනේ මොනවද නේද? ඔයා හරි වෙලාවට O level කරා නම් O level වලට අවුරුදු 5ක් විතර වැඩිපුර ගත්තා නම් වැඩක් නැහැ නේ. A level වලට අවුරුදු 5ක් විතර වැඩිපුර ගත්තා නම් වැඩක් නැහැ. එහෙනම් සුදුසු වෙලාවේ ඔයා O level කරා, සුදුසු වෙලාවේ A level කරා, සුදුසු වෙලාවේ උපාධියක් ගත්තා නම් ඒවා සුදුසු වෙලාවේ ගන්න ඕනේ. ඔයා ඩිප්ලෝමා එක ඉවර කරා සුදුසු වෙලාවේ, උසස් ඩිප්ලෝමා ඉවර කරනවා සුදුසු වෙලාවේ. කල් ගිහිල්ලා කරලා ඉන්න හරියන්නේ නෑ. දැන් මට මගේ ජීවිතේ හම්බෙලා තියෙනවා මගේ ඉගෙන ගන්න ආපු අය අවුරුදු 55 54 57 අය හම්බෙලා තියෙනවා. හරිද? එතකොට ඒ අය ඇවිල්ලා තියෙන්නේ එයාලගේ රැකියා ජීවිතේ විශ්‍රාම ගන්නකොට තමන්ගේ ඉගෙන ගත්ත නැති දේවල් ටික සම්පූර්ණ කරලා ඒ සහතික ටික අරගෙන ගිහිල්ලා උසස් වීම ලබා ගන්න. ඒ අතර මට හම්බෙලා තියෙන ඒ උසස් වීම අවුරුදු 22 23 ලබා ගැනීම සඳහා මහන්සි වෙලා කටයුතු කරන අය ඕන තරම් දැකලා තියෙනවා. දැන් හිතන්නකෝ මම ඔයාලට සරලව කිව්වොත් එහෙම මම ඔය ඉගෙන ගන්න කාලේ ඔය AT බැංකින් වගේ දේවල් ගත්තොත් එහෙම ඕවා කොහොම එක ගොඩේ කරපු දේවල්. දැන් ඒවා මම කියන්නේ දැන් අද කවුරු හරි මයෙන් ඇහුවොත් එහෙම ඒ වගේ මහලුකු වටිනාකමක් තියෙනවද කියලා මහලුකු වටිනාකමක් ඇත්තටම නැහැ. ඔය සමාජයේ උරුප්ප දැකලුවාට ඒකේ මහලුකු වටිනාකමක් මට දැනුන්නේ නැහැ විශේෂයෙන්. හේතුව තමයි මම ඒවා එකවර නිකන් ඉගෙන ගන්න කාලේ ටටටක් ගාලා මම නම් ඔය විශේෂ අමතර පන්ති වලට සහභාගී වුණෙත් නැහැ ගොඩාක් ඒවාට. එතකොට නිකම්ම වගේ මම ලියලා දැම්මේ මොකද මගේ ගත්ත තිබ්බ සහ දැනුමත් එක්ක පාවිච්චි කරලා. එතකොට නමුත් ඒවා එක එක කරන්න ගියා නම් දැන් මම දන්න සමහර යාළුවෝ හිටියා උපාධි ඉවර කරනකම් වෙන මොනවටවත් අත ගන්න අපෝ බෑ මේක ඉවර කරගන්න බෑ මේක අනුමුත් එහෙම ඔක්කොම කරලා ඉවරයි කියලා ඒක ඉවර වෙනකන් ඉන්නවා. ඒක ඉවර වෙලා ඊට පස්සේ ඉතින් දැන් නම් උපාධි ඉවරයි මොනවා හරි කරන්න ඉතින් රස්සාවක් හම්බෙලා කීයක් හරි හොයන ගමන්වත් කරගන්න ඕන කී අද ඉතින් එහෙම හරියන්නේ නෑ. දැන් මට දැන් මාස දෙකකට උඩදී ආවා බැංකුවක ඉහළ කළමනාකරුවේ. දැන් අවුරුදු 50 ගාණක් නමුත් විශ්‍රාම දිවියේ පේන තෙක්මානේ තියෙන්නේ. ඒතකොට ඒත් එයා අර මූලික බැංකු පාඨමාලා එහෙම කරගෙන නැති නිසා අනේ කොහොම හරි සර් මට කරලා දෙන්න කියලා පස්සේ මම උදව් කරා. පස්සේ වැඩිත් කරගත්තා කොහොම හරි. මම මේ කියන්නේ ගියේ නමුත් එයා කියනවා එයාට පස්සේ එයා දැන් කළමනාකරුවෙක් විදිහට වැඩ කරනකොට අර අලුතෙන් එන ගෝලියෝ ඔක්කොම
ඒව ඔක්කොම සම්පූර්ණ කරගෙන එන්නේ නේ. ඒතොර එයාගේ තව යාළුවෙක් හිටියා එයාත් මගේ බොහොම හිතවතේ. එයා ඒ දේවල් ඔක්කොම කරලා දැන් මිනිහා දිස්ත්‍රික්ක විතරක් නෑ පළාතෙම ලොක්ෙක් වෙලා ඉන්නේ. ඒතොර දැන් මෙයාට එතෙන්ට යන්න බැරි වුණා. අයියේ එයා ඒ කාලේ ඉගෙන ගත්තේ නැති නිසා. ඒතොර මම මේ කියන්නේ නේද අවශ්‍යතාවයේ තියෙන වෙලාවි අවශ්‍ය මොහොතේ සමහරවිට මේ වෙලාවේ ඔයාලට උසස් ඩිප්ලෝමාවක් ඕන කියලා කවුරුත් කිව්වේ නෑනේ. රැකියාවක් දෙන්න උසස් ඩිප්ලෝමා කරලා එන්න කියලා කවුරුත් කිව්වෙත් නෑ. හැබැයි ඔයාලා හිතලා මේ වෙලාවේ කරනවනේ මේක. ඒතර ඇත්තටම මේ සුදුසු වෙලාව කරගන්න. දැන් සමහරවිට හිතන්නකො පන්ති වලට එන්න කිව්වනම් එහෙම අද දවස් වුණත් හිතන්නකො පන්ති රැයිල කොච්චර දැන් සමහර අය නුවරඑළිය ඉන්නවා ගාල්ලේ ඉන්නවා නේද? සමහර අය බදුල්ල බණ්ඩාරවල ඉන්නවා. එහෙම එන්න කියන එපා වෙනවනේ. හැබැයි මේ අද දැන් ඇති වෙලා තියෙන තත්ත්වෙත් එක්ක මොකද වෙන්නේ? ඔයාලට පහසුවෙන් ඉන්න තැන ඉඳන් මේ වැඩේ කරගන්න පුළුවන් තැනකට ඇවිල්ලා තියෙනවා. ඒතර මේ අදාළ කාර්යයන් ටික ඔයාලගේ ජීවිතයේ යම් දේවල් ඒ සුදුසු වෙලාවේ ඔයා ගත්තා නම් අනිවාර්යයෙන්ම ඔයාට ඉස්සරහට යන්න පුළුවන්. ව්‍යාපාරවල පැහැදිලිවම පාරිභෝගිකයා පිළිබඳව නිරන්තර අවධානය යොමු කරලා පාරිභෝගිකයාගේ අවශ්‍යතා වුමනා ටික ඉටු කරා නම් ඒ වගේම පාරිභෝගිකයාට අලුත් දේවල් අපි කියන්නේ නවුත්පාදනීය නවීකරණය වෙච්ච කරුණු කාරණා ගෙනල්ලා දුන්නා නම් නේද මේවත් එක්ක ලොකු ගමනක් ඉස්සරහට යන්න පුළුවන්කමක් තියෙනවා ව්‍යාපාර වලට. ඒතර එහෙනම් ලෝකේ දැවැන්තයි කියලා හඳුනා ගන්නා ව්‍යාපාර ඒ දැවැන්තයි කියන තැනට ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ කැපවීම නිසා. එතකොට මම හිතන්නේ දෙකේ පන්තියේ තුනේ පන්තියේ ඉස්කෝලේ ගිය නවලෝක මුදලාලි නේද? චාටර්ඩ් ඇකවුන්ටන්ට්ලා 50 100ක් තමන්ගේ වටේ තියාගෙන ගණන් හදාගත්ත අන්තිමේට නේද? එතෙන් එන්න පුළුවන් උනේ මේ අවශ්‍ය තැන්වලදී අවශ්‍ය දේවල් කරපු නිසා. ඒතර ව්‍යාපාරයක් එතෙන්ට ගියාට පස්සේ තමන් එතෙන්ට ඒ ව්‍යාපාරය ගෙනාවට පස්සේ එතන ඉහට කොහොමත් ඒක ඇදිලා යනවා අනිත් අයගේ උදව් උපකාරයතුව. දැන් ඔය මේ දවස්වල කතා බහට ලක් වෙලා ඉන්න ධම්මික පෙරේරා මහත්තයා නේද? ඉතින් එතුමත් ඔය ව්‍යාපාර රුපියල් 500කින් වට්ටක්ක විකුණන්න පටන් ගන්න ආපු ගමනක් එක කතා කරනවා. මම දැක්කා නිවුස් වලට දාලා තිබුණා. එයාට මාසෙට මිලියන 50 55ක් එයාගේ මුදල් වියදම් කරලා හරි මේ රටට අවශ්‍ය කරන ආයෝජනයන් සිද්ධ කරනවා කියලා. ඒතර මිලියන 50ක් කියලා කියන්නේ රුපියල් කෝටි 5ක්. රුපියල් කෝටි 5ක් එයාට මාසෙට පෞද්ගලිකව කිසිම ප්‍රශ්නයක් නැතුව ව්‍යාපාර කටයුතු සඳහා රජයේ ව්‍යාපාර වෙනුවෙන් ආයෝජනය කරන්න පුළුවන් කියන එකනේ යා කියන්නේ. ඒතර හිතන්නකො කෝටි 5ක් නෙවෙයි යා සමහරවිට කෝටි 50 60 උනත් වියදම් කරයි. ඒතර යා මේ ව්‍යාපාරය යාගේ ලෝකේ යා ව්‍යාපාර අවශ්‍ය කරන ව්‍යාපාරය යා ගොඩනගාගෙන ඉවරයි. යාගේ ජීවිත කාලෙම ඕනනම් එයාට දැන් පැත්තකට වෙලා කිසිම දෙයක් නොකර ඒ දේවල් වලින් කාලා බීලා ඉන්නත් පුළුවන්. නමුත් එයා ඒ දේවල් පාවිච්චි කරලා නැවත කාට හරි උදව් උපකාර කරන්න උත්සාහ කරනවා. ඇත්තට මේක අගය කරන්න ඕනේ. මම උනත් කියන්නේ මම යම් තැනකට ඇවිල්ලා මිල මුදල් හොයාගත්තට පස්සේ මම ජීවිත කාලේ මට කාලය ඇඳලා ඉන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. දැන් මම මුකුත් කරන්නේ නැහැ කියලා පැත්තකට වෙනවට වඩා මගේ දැනුම උපයෝගී කරගෙන මගේ තියෙන මිල මුදල් උපයෝගී කරගෙන තවත් කාට හරි උදව් උපකාර කරන්න පුළුවන් නම් ඒක හරි වටිනවා. ඒතර ව්‍යාපාරය හැම වෙලාවෙම ඒතන ඉන්නවා. එක ලියා ගන්න. නියම අවස්ථාවේදී කාර්යයන් ඉටු කිරීම අපි කියන්නේ getting things done on time කියලා. නියම වෙලාවේ කරන්න ඕනේ. ඒ කියන්නේ අදාළ අවස්ථාවේදී තමයි කාර්යයන් ඉටු කරන්න ඕනේ. නේද? දෙක getting close to customer. ඒ කියන්නේ පාරිභෝගිකයාට ඉතා සමීප වීම. දැන් ඔයාලා දන්නවනේ ව්‍යාපාරය ඇයි අද උතෙන්ද එන්නේ? දැන් ඔයාලා දන්න සුපර් මාකට් එකකට ගියාට පස්සෙත් මොකද කරන්නේ නේද? කැෂියර්ලා ගන්නකොට ඒ කැෂියර්ලාට කියලාම දෙනවා. මොකද්ද? බිල් එක දෙනකොට තෑන්ක්ස් කරන්න. කස්ටමර්ට තෑන්ක්ස් කරන්න නේද? එතකොට ඒ එන කස්ටමර් කවුරු වුණා? සමහරට පාරේ හිඟා කන මිනිස්සෙක් ඇවිල්ලා එයා හිඟා කාලා එකතු කරගත්ත සල්ලි වලින් ඇවිල්ලා බඩුවක් ගත්තත් එයාටත් තෑන්ක්ස් කරන්න ඕනේ. ඒතර ඇයි කස්ටමර් රිලේෂන්ෂිප් එක අනිවාර්යෙන් පාරිභෝගික සම්බන්ධතාවයේ අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා ව්‍යාපාරයක් ඉස්සරහට කරගෙන යන්න නම්. කඩේ මුදලාලි කඩේට එන මිනිසුන්ට ලොකුකම දාන්න ගියොත්
ලොකු පාට් එක දාන්න ගියොත් නේද? ආයේ මිනිස්සු ඒ කඩේට එන්නේ නැහැ. ඒතකොට විකල්පයක් නැති හින්දා සමහර ලාවට බඩු ගන්න පුළුවන්. දැන් හිතන්නකෝ මේ දවස්වල සෙඩ් වල තෙල් ගහගන්නේ විකල්ප නැති හින්දා. ඉතින් විකල්ප සෙඩ් ඇති වුණොත් එහෙම ගොඩාක් ව්‍යාපාර නේද? දැන් ඔය ඉන්දියන් IOC වගේ ඕස්ට්‍රේලියාව ඇවිල්ලා තියෙනවා, ඇමරිකාව ඇවිල්ලා ඔය වගේ තැන් වල අපේ රටේ ඔයිල් කම්පැනි කීපයක් ඇවිල්ලා ඉන්ධන බෙදාගෙන පටන් ගත්තා. ඔය අයගේ සද්ද මොකද වෙන්නේ? නිකම්ම බහිනවා. ඒතර ඒ නිසා OIC-පෙට්කෝ හරි ඔය ඔක්කොම ඉවරයි ඊගාවට. පාරිභෝගිකයන්ට හැම වෙලාවෙම සමීප සේවාවක් සපයන්න ඕනේ. දැන් හිතන්න ඔය තෙල් ටික ගාලා සල්ලි ගන්නකොට තෑන්ක්ස් කරනවද දැන්? එහෙම එකක් නේ ගාගෙන ඉක්මනට ඵලයල්ලා කියලා වගේ නිකන් අදහසක් තියෙන නේද? ටක් ගාලා. ඊට තෙල් නැහනේ. ඒතර එහෙම නෙවෙයි. දැන් ව්‍යාපාර ලෝකයේ ක්‍රියාත්මක වෙනකොට අන්‍යෝන්‍ය වශයෙන් සුවදශීලීත්වයක් ගොඩනගාගෙන ඉස්සරහට යන්න තියෙන්න ඕනේ. පාරිභෝගිකයාගේ අවශ්‍යතා හා වුමනා අනිවාර්යයෙන්ම හොයලා බලලා ඉටු කරන්න ඕනේ. දැන් ඉන්දියන් ඔයිල් සමාගම එයාලා ලංකාවට ආව නම් තෙල් බෙදා හරින්න දැන් පාරිභෝගිකයට මේ වෙනකොට තෙල් ඕන නිසා රෑ දවල් දෙකේ මෙයාලා අනිවාර්යෙන් තෙල් සපයන්න ඕනේ. මොකද ඒ රජයේ සිපෙට්කෝ ආයතනයේ තෙල් ගේන සල්ලි නැතත් ඉන්දියන් ඔයිල් සමාගමට එහෙම වෙන්න බෑ. ඉන්දියන් ඔයිල් සමාගමට අනිවාර්යෙන් තෙල් ගේන්න පුළුවන්කම තියෙන්න ඕනේ. right. ඊගා තුන්වෙනි එක ස්වාධීනත්වය සහ ව්‍යවසායකත්වයේ දිරිගැන්වීම. ස්වාධීනත්වය සහ ව්‍යවසායකත්වයේ දිරිගැන්වීම. එන්ටර්ප්‍රයිස්. දැන් ওই ව්‍යවසායකත්වය කියන එක ඔයාලා දන්නවනේ. ව්‍යවසායකත්වයේ පිළිබඳ පාඨමාලා ඕන තරම් තියෙනවා. දැන් මේක ASCIIත් මම ව්‍යවසායකත්වයේ පිළිබඳ ඔයාලට පොතේ කතා කරලා තියෙනවා නේද? ව්‍යාපාර පටන් ගන්න, ව්‍යාපාර සාර්ථක කරගන්න, ඕන දෙයකට කරන්න අත ගහන්න බය වෙන්න එපා කියලා කියන්නේ. දැන් ලංකාවේ ව්‍යාපාරයක් ආරම්භ කරන්න එච්චර අමාරු නෑ. ඕනම කෙනෙකුට පුළුවන් නේද? දැන් මේ වෙලාවේ නම් ලංකාවේ ඇතුලේ ටිකක් බඩු විකුණන එක අමාරුයි. හැබැයි මොන බඩුද? සමහර භාණ්ඩ. දැන් විශේෂයෙන් පාරිභෝගික භාණ්ඩ, පාරිභෝගික අත්‍යවශ්‍ය භාණ්ඩ වගේ ගත්තොත් එහෙම ඒවා විකුණන්න පුළුවන්. හැබැයි ඒවා විකුණනකොට විකුණන්න ඕනේ සාධාරණ මිල ගණන් යටතේ තමයි විකුණන්න ඕනේ. දැන් මේ වෙනකොට පරිප්පු, සීනි, එතකොට තිරුඟු පිටි නේද? මේවා විකුණන්න පුළුවන්. බැරි කමක් නැහැ. හැබැයි මේ වගේ මිල ගණන් අසීමාන්තික විදිහට අද උඩට ගිහිල්ලා තියෙන අධි උද්දමනයක්. ඒ කියන්නේ 150කට එහා මේ රටේ උද්දමනය වැඩි. 50 කියන්නේ 100කට 200කට එහා ගිහිල්ලා උද්දමනය තියෙන්නේ අද. මොකද රුපියල් 60 70කට තිබ්බ පරිප්පු කිලෝ එක අද 650යි කියලා කියන්නේ. ඒතර උද්දමනයේ 100%ක් නෙවෙයි 500කටත් එහා ගිහිල්ලා තියෙනවා. ඒතකොට මුදලේ බාධු වීම හිතා ගන්න බැරි තරම්. හරිද? ඒතර ව්‍යාපාරිකයාට ස්වාධීනත්වය තියෙන්න ඕනේ ව්‍යවසායකත්වයේ දිරිගැන්වීම සඳහා විවිධ ව්‍යාපාරයන් සඳහා යොමු වීමට. දැන් මේ රටේ වතුර විකුණයි කියලා 1960 70 අපේ අම්මලා තාත්තලාගේ කාලේ ආච්චිලා සීයලාගේ කාලේ කවුරුත් හිතන්නේ නැද්ද වතුර විකුණන්න පුළුවන් වෙයි කියලා. ඒතර වතුර විකුණන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. හැබැයි වතුර අද වෙද්දි විකුණනවා කියලා ඔයාලා දන්නවනේ. ඒකෝට දැන් සමහර රටවලට ඔක්සිජන් විකුණන්න පුළුවන් නේද? මේ නිකන් හම්බෙන දේවල්. දැන් අපේ රටේ තියෙන පොල් කට්ටේ නම් පිටරටට අපි විකුණන්නේ. ඒකෝට සමහර එහෙනම් ඒ දේවල් ඉස්සර එහෙම හිතුවේ නෑ මේ දේවල් විකුණන්න පුළුවන් වෙයි කියලා. හැබැයි මේ දේවල් විකුණන්න පුළුවන්. දැන් අපේ අවට මුහුද ගත්තොත් එහෙම මහා මුහුද ගත්තොත් 60 ගුණයක් 70 ගුණයක් විතර අපිට අයිතිව තියෙනවා. ඒතකොට ඒකේ තියෙන මේ ළඟදි කරන ලද පරීක්ෂණයකින් ඔප්පු වුණා මුහුදු ආහාර විශේෂයෙන් මුහුදු ශාක පරිභෝජනයට ගත්තොත් ගණ්ඩ අපේ සියලු දෙනා පෙළඹිලා ක්‍රියාත්මක වුණොත් එහෙම මේ ලෝකේ ඉන්න සියලුම මිනිසුන්ට අවුරුදු 1000ක් 2000කට එහා ගිහිල්ලා කන්න බොන්න පුළුවන්. වෙන කිසිම දෙයක් ඕනේ නැහැ. මුහුදු ආහාර කාලා බීලා ඉන්න පුළුවන්කමක් තියෙනවා කියලා පරිශ්‍රණයකින් ඔප්පු කරලා. ඒතකොට ඒ තරම් දේවල් ප්‍රමාණයක් ওই මහ මුහුද යට අපිට කන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා. හැබැයි අපි ඒවා දන්නේ නැහැ. නේද? මම අර කියන්නේ සම්පත් වලින් මේ ප්‍රයෝජන ගන්න. දැන් ওই දේවල් මුහුදු ආහාර ටික අපි අපේ මුහුදේ කොච්චර තියෙනවද යට?
ඒතර මේ දේවල් ටික නෙලා ගන්න කියන අපි මුහුදේ මාළුවෙක් අල්ල ගන්න එකට එහා ගිහිල්ලා නේද? මේ දේවල් ගෙනලා කාලා බීලා හිටියොත් එහෙම ওই ලෙඩ රෝගات අඩුයි. ඒතර මේ පොළොව උඩ භූමිය උඩ තියෙනවට වඩා විශාල ප්‍රමාණයක් අපිට ඒ ආහාර අපිට සපයා ගැනීමේ හැකියාව තියෙන. ඉතින් අනාගතයේ එතෙන්ට යන්න වේවිද දන්නේ නැහැ. මොකද ගොඩබිමේ තියෙන ප්‍රමාණයට වඩා විශාල ප්‍රමාණයක් මහ මුහුදෙන් අපිට ගන්න පුළුවන්. ඒතර මම මේ කියන්නේ එහෙනම් ඒ ව්‍යවසායකත්වයේ දිරිගැන්වීම උදෙසා ඒ වගේ දේවල් සඳහා යොමු කරන්න ඕනේ. ඉතින් ඒ සඳහා අවශ්‍ය කරන පහසුකම් ටික හදලා දුන්නා නම් ඕන තරම් ව්‍යාපාර ඇති වෙයි. දැන් හිතන්නකෝ මේ රටේ තියෙන සමහර ද්‍රව්‍ය දැන් උදාහරණ විදිහට ඔය කියන ගම්මිරිසට කුරුඳු ඔය වගේ දේවල් පෞද්ගලිකව ව්‍යාපාරිකයෝ තමයි ගොඩාක් වෙලාවට වෙන වෙන රටවල් වලට යවන්න දැන් ක්‍රියාත්මක වෙලා ඉන්නේ. හැබැයි දැන් රජයේ මැදිහත් වෙලා රජයට පුළුවන් ওই දේවල් එකතු කරලා විදේශීය රටවල් වලට යවන්න නේද? ඒතකොට ඒ මොනොත් එම ওই විදේශ ආදායම් රජයටත් ගන්න පුළුවන් විශාල වශයෙන් ගන්න පුළුවන්. මිනිසුන්ටත් ආදායමක් වෙනවා. ඒක විධිමත්ව කරන්න. දැන් මිනිසු හොරපාරේ රටේ යනවට උත්සාහ කරනවට වඩා රජයේ මැදිහත් වෙලා මිනිසු යවුවනම් මේ දෙකෙන් රජයටත් ගාණක් වෙනවා. ලොකු දෙයක් කරන්න පුළුවන්. දැන් නම් රජයේ ඒ සඳහා යම් ප්‍රමාණයක ක්‍රමවේදයන් අනුගමනය කරමින් ඉන්නවා. right? ලියාගන්න ඊගාව එක මානව සම්පත තුලින් ඵලදායකත්වයේ උපරිම කිරීම maximizing කියන්නේ maximizing කරන්න යනවා. ඇයි ඔය මානව සම්පත උතෙන් ගාව ගන්න වෙන්නේ? ඔයාලට මම උගන්වුවානේ. ප්‍රධාන වශයෙන් ගත්තොත් 5S නේද? එතකොට 5 නේ අපි 5MS. එතකොට මේකේ මතකයින් තිබ්බ මොනවද? මැටීරියල් තිබුණා. මැෂිනරි තිබුණා. මෙතඩ් තිබුණා. ඒ වගේම මනි තිබුණා. තව විශේෂ එකක් තිබ්බා. ඒක තමයි මොකද්ද? men. කවුද? මිනිස්සු. ඇත්තටම වටිනාම සම්පත මොකද්ද? මිනිස්සු. ඒතර මිනිස්සු හරියට පාවිච්චි කරවුවොත් එහෙම ඒකෙන් අසීමාන්තික ඵල ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒතර මිනිසාගේ ශ්‍රමය තමයි ඔයාලා අර දැකලා තියෙන පැය 8ට කැල් කරලා සාමාන්‍ය කුලී කම්කරුවෙකුට පැයකටකට අද රුපියල් 2500 3000 ගෙවනවා. හරිද? එතකොට මේ මිනිස්සුන්ගේ වටිනාකම වෛද්‍යවරයෙකුට විනාඩි 5කට රුපියල් 3000 ගෙවනවා. වෛද්‍යවරයෙකු. ඉංජිනේරුවෙකුටත් ඒ වගේ. එතකොට එහෙනම් මේවා ගෙවන්නේ මොකක් එක්කද? ඒ ශ්‍රමයේ සැලකිල්ලට අරගෙන. එතකොට දැන් අද ඔය කියන වෛද්‍යවරයා, ඔය කියන විශේෂඥ වෛද්‍යවරයා අද තෙල් ටික ගහගන්න පැය 10ක් විතර පොලිමේ ඉන්නවා. එතකොට මෙයාගේ හිතන්නකෝ මෙයාගේ වටිනාකම පැයකට අපි හිතමු විනාඩි 60යි කියලා කියන්නේ 12යි. 12 වරක් 3000 කියලා කියන්නේ 12 වරක් 3 36000ක්. නේද? පැයකට 36000ක්. එතකොට සාමාන්‍ය පැය 10ක් හිටියොත් එහෙම 360000ක්. මේම වෛද්‍යවරු 100ක් හිටියොත් එහෙම කීයක් එනවා? 360000යි ලක්ෂ 36යි 3 කෝටි 60 ලක්ෂයක්. 3 කෝටි 60 ලක්ෂයක්. එහෙම වෛද්‍යවරු 100ක් හිටියනම් එහෙම වෛද්‍යවරු 1000ක් පොලිමේ හිටියනම් 36 කෝටියක්. 36 කෝටියක් ශ්‍රමය අපතේ ගිහිල්ලා පැය 10ක් ඇතුළත. එතකොට එහෙනම් මේ පෝලිං වල ඉන්න අයගේ ශ්‍රමය එකතු කරලා ගන්නකො ඔයාලා. ඔය පෝලිං වල ඉන්න හැමෝගෙම ශ්‍රමය එකතු කරලා ගන්නකො කීයක් වේද කියන්නේ? මේ දවස්වල ප්‍රකෝටි ගාණක් මුදල් අපේ රටේ අපතේ යනවා. තේරෙනවද ඒකේ බරපතලකම? කෝටි ප්‍රකෝටි ගාණක්. එහෙනම් ජාතික ආර්ථිකයට මේ දායකත්වය දුන්නා නම් ජාතික ආර්ථිකය කොයි තාක් දුරට උඩට ගියට පුළුවන්ද? ඒ නිසා දැන් මේ අවසන් වෙච්ච කාර්තුවේ ජූනි 30න් අවසන් වෙච්ච කාර්තුවේ අපේ රටේ ඍණ ආර්ථික වර්ධනයක් තියෙන්නේ.
ඒ කියන්නේ ආර්ථික වර්ධනයේ පල්ලෙහා ගිහිල්ලා. ඇයි එහෙම වෙන්නේ? මොකද වැදගත්ම සම්පත මානව සම්පත මේ වෙලාවේ වැඩ කරන්නේ මානව සම්පතෙන් ප්‍රයෝජන ගන්නෑ. එහෙනම් මානව සම්පතක් නැතුව මතක තියාගන්න ඉස්සරහට යන්න බෑ. මම වැඩ කරන එක නතර කරවුවොත් නේද? එතකොට මගෙත් එක්ක සමාල්ලාවට මගේ වැඩ කරන ක්‍රූ එකක් එහෙම නැත්නම් මගේ මන් නිසා මට හිතෙන විදිහට ජීවත් වෙන පිරිස 50-60ක් ඉන්න පවුල් ඒකක. එතකොට එහෙනම් මම මේ වෙලාවේ මගේ යම් යම් ව්‍යාපාර කටයුතු ටිකක් තියෙනවා නම් ඒ ව්‍යාපාර කටයුතු මේ මොහොතේ නතර කරවුවොත් එහෙම ඒ පවුල් ඒකක 50ටම ජීවත් වීමේ ආදායම් මාර්ග අහිමි වෙලා යනවා. ඒතකොට මේ 50 ASCII තව ව්‍යාප්ත වෙච්ච ඒවා තියෙන්න පුළුවන්. ඒතකොට යම් කිසි වෙලාවක මට පෙරේද වෙද්දී එක්තරා ව්‍යාපාරිකයෙක් මම කතා කරද්දි කිව්වා මට හරියටම එයා දැනුවත් එයා දුන්න කාරණා තමයි ඔය CBL මම හිතන්නේ බිස්කට් කම්පැනි හරහා රිච්බරි ඒ ඇතුළු ආශ්‍රිත ප්‍රධාන පෙළේ ව්‍යාපාර කැන්ඩෝස් ඔය වගේ ප්‍රධාන ව්‍යාපාර බොහෝමයක් මේ වෙනකොට මෙහෙයුම් කටයුතු නතර කරලා තියෙනවා. හිතන්න ඔය වගේ වැඩ කරපු මිනිස්සු එතකොට කරන්න බෑනේ නේද? මෙහෙයුම් කටයුතු එහෙම් පිටින්ම නතර වෙලා තියෙනවා. ඒතකොට ඒවා නතර වෙච්ච ගමන් අර කියන ශ්‍රමය විශාල වශයෙන් පල්ලෙහාට යනවා. එහෙනම් මෙන්න මෙතනදී මානව සම්පත තමයි හැම වෙලාවෙම උපරිම මට්ටමකට ගේන්න ඕනේ. ඒ නිසා ඔයාලා වුණත් මේ වගේ වෙලාවක ඔයාලගේ කටයුතු අඩාල කරගන්න එක නෙවෙයි කරන්න ඕනේ. සමස්තය වැටිලා ඉන්න වෙලාවේ අපි හරි නැගිටලා ඉන්න උත්සාහ කරන්න ඕනේ. ඒ නිසා මම නම් මගේ කටයුතු කිසිම වෙලාවක මම අඩාල කරගන්න නැතුව වාහනේ යන්න බැයි නම් පුත්සයිකලෙත් යන්න බැයි නම් පයින් හරි ගිහිල්ලා ඒ වැඩේ කරන එක තමයි මේ වෙලාවේ සුදුසුම දේ. එහෙම කරන්න බැරි කමක් නැහැ. හැමෝම එහෙම කරන්න ඕනේ. මේ වෙලාවේ මොකද මම මේ කරන දේවල් එක්ක ඒකේ ප්‍රයෝජන බොහෝ විට මේ රටටම ලැබෙනවා. ඒතර හැමෝම මෙහෙම හිතලා වැඩ කරන්න පුළුවන් නම් නේද? බොහෝ පළ ප්‍රයෝජන අපිට හම්බ වෙනවා. දැන් අපිට අවශ්‍ය නොවන ගමන් අපි අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය නොවනවා කියලා හිතනවා නම් දෙපාරක් තුන් පාරක් හිතලා තමයි මේ ගමන යන්නේ. හැබැයි ඉස්සර එහෙම හිතුවේ නෑ. වාහනේ ගත්තා තෙල් තියෙනවා ටක් ගාලා ගියා. නේද? ගිහලා කාලෙත් නාස්ති කරලා වාහනේ තෙල් ටිකක් නාස්ති කරගෙන ටක් ගාලා එනවා. දැන් අද මිනිස්සු තෙල් පරිස්සම් කරන විදිහ බලන්නකො නේ. පුදුමාකාර විදිහට තෙල් පරිස්සම් කරන්නේ. ඒ නිසා මිනිස් සම්පත උපරිම ප්‍රයෝජනට ගැනීම තමයි මේකෙදී බලාපොරොත්තු වෙන්නේ. ඊගාවික සක්‍රීයව කළමනාකරණයට දායක වීම. සක්‍රීයව කළමනාකරණයට දායක වීම. සමහර අය අර සාකච්ඡා පවත්වන්නේ කමිටුපත් කර කර සාකච්ඡා දින එක විතරයි කරන්නේ. සක්‍රීයව ඇවිල්ලා දායකත්වයේ දීලා නැහැ. මං ගෙදර වැඩක් කරනකොට මම කියන ඕක කොහොම නෙවෙයි කරන්න ඕනේ මේක මෙහෙම කරන්න හරි කියලා කියවන එක විතරයි කරන්නේ ගෙදර. හැබැයි ඇවිල්ලා වැඩක් කරලා නැහැ නේද? ඒ නිසා අපිට අර කටින් බදලා හිටවනවා කියලා කියන්නේ එහෙම වැඩක් නැහැ. අනිවාර්යයෙන්ම අපි උපරිමයෙන්ම අපේ දායකත්වය දෙන්න ඕනේ. සක්‍රීයවද ඒ කියන්නේ පැහැදිලිවම වැඩේට බහින්න ඕනේ. එතකොට පැහැදිලිව මේ වැඩේට බහින්න නැතුව අපි අර ගොඩේ ඉඳන් පීනන්න හරියන්නේ නෑ. එතකොට මේ වෙලාවේ මතක තියාගන්න ඔයාලගේ එහෙනම් ඔයාලට කරන්න පුළුවන් දේ තමයි අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ ගෙදර ඉස්සරහා පොඩි තරක් හරි කමන්නේ තියෙනවනම් ඔතන ගෙනල්ලා පොන්චි ඇටයක් මිරිස් ඇට ටිකක් තක්කාලි ඇට ටිකක් නේද? මෑකරල් ඇට ටිකක් කරවිල ඇට ටිකක් දාලා බලන්න පැලවේ. හරි? ඒ සක්‍රීය දායකත්වයේ මේ පොළවෙන් ගන්න පුළුවන් දේවල් ටික අරගෙන බලන්න කොච්චර දේවල් තියෙනවද කියලා. ඒ නිසා එහෙම කරන්න පුළුවන්. ඒකට දායකත්වයක් දෙන්න. ගෙදර ව්‍යාපාරයක් කරනවා නම් ඒ ව්‍යාපාරයට සම්පූර්ණ දායකත්වයක් දෙන්න ඕනේ නේද? ඒතර ඒ හරහා තමයි බොහෝ දේවල් අපි ගොඩනගන්නේ. ඒතර මේකෙන් බලාපොරොත්තු වෙන්නේ සක්‍රීයවම දායකත්වයක් ලබා දීම. දැන් මේ වෙනකොට ඇත්තටම ගෙවල් වල අන්‍යෝන්‍ය වශයෙන් සුවදශීලීව කටයුතු කරන්න උත්සාහ කරනවා. මිනිසුන්ට ගැටලු සාගත ප්‍රශ්න සාගත තත්ත්වයන් උදා වුණාට පස්සේ තමයි මිනිස්සු එහෙම උත්සාහ කරන්නේ. ඒකත් එක පැත්තකින් හරි වටිනවා. right. ඊගාව කාරණාව තමා හොඳින් දන්නා දේ කිරීම. තමා හොඳින් දන්නා දේ කිරීම.
දැන් ඒක පැහැදිලිනේ. එතකොට මේකෙන් කියන්නේ මොකද්ද? මම කරන්න ඕනේ මම හොඳට දන්න දේ විතරයි. දැන් හිතන්නකෝ මම දන්නේ අපි හිතුවොත් බයොලොජි උගන්වන්න මට එහෙම දැනුමක් මැත්ස් නම් යම් ප්‍රමාණයකට උගන්වන්න බැරි කමකුත් නැහැ නේද මැත්ස් උගන්වලා තියෙනවා එහෙනම් ප්‍රශ්නයක් නැහැ මැත්ස් යම් ප්‍රමාණයකට පුළුවන් හැබැයි එතකොට සයන්ස් පුළුවන් ඔය පොඩි පොඩි දේවල් පුළුවන් ලොකු දේවල් බෑ නේ එතකොට එහෙනම් මම උගන්වන්න ඕනේ මට පුළුවන් දේවල් මම ආස දේවල් දැන් හිතන්නකෝ මම HRM එකට ආසාවෙන් උගන්වනවා තව HRM එක වගේම ඔය MA එක මම ආසාවෙන් කරන සබ්ජෙක්ට් එකක් management accounting operation management මෙහෙම කළමනාකරණය ඒතර ඔය වගේ සබ්ජෙක්ට් ගණනාවක් තියෙන මැනේජ්මන්ට් එකත් මම බොහොම ආසයි සබ්ජෙක්ට් එකක් ආර්ථික විද්‍යාව එහෙම ප්‍රධාන පෙළේ පහුගිය කාලෙදී සමහර විෂයන් 14ක් විතර මම එක කාලයක් තුල උගන්වනවා ඒක මාසයක් තුන නිකන් සබ්ජෙක්ට් 14ක් මේ විවිධ ශාස්ත්‍රයන් වලට දැන් බැංකු ශාස්ත්‍රය ගත්තොත් ඒ පැත්ත වෙනයි ඊට පස්සේ ඔය ඔයාලගේ වගේ මේ පැත්ත ගත්තට පස්සේ මේකේ කරුණු කාරණා ටික වෙනයි එහෙම ඉගෙනගත්ත පරිසරය ඇතුලේ විෂයන් 18ක් 22ක් 24ක් විතර ඉගෙන ගත්ත මූලික කරුණු කාරණා ටිකක් තියෙනවා. ඒතකොට ඒ වගේ බොහෝ කරුණු කාරණා මට බොහොම පහසුවෙන් ඉගෙනීමේ හැකියාව තියෙනවා. මොකද මම ඒ සඳහා හැඩ ගැහිලා ඉන්න නිසා. එතකොට නමුත් මම වඩාත් හොඳින් මේ වෙලාවේ මට කරන්න පුළුවන් මොකද්ද? මම ඒ දේ තමයි කරන්න ඕනේ. හැබැයි මට වෙන දෙයක් කරන්නම නැත්තම් දැන් හිතන්නකෝ HRM එක ඉගෙන ගන්න කවුරුත් නැහැ. දැන් ඇවිල්ලා ඉන්නවා මැනේජ්මන්ට් ඇකවුන්ටින් ඉගෙන ගන්න කට්ටියක් ඉන්නවා නම් මම ඒක උගන්වනකොට කමක් නැහැ. එතකොට ඔපරේෂන් රිසර්ච් එහෙම කර නැත්නම් රිසර්ච් මෙතොලොජි වගේ සබ්ජෙක්ට් එකක්. පර්යේෂණ කළමනාකරණය වගේ එකක්. එතකොට ඒ වගේ දෙයක් ඉගෙන ගන්න ඇවිල්ලා ඉන්නේ අතලොස්සයි වෙන කවුරුත් ඇවිල්ලා නැහැ. ඒකට විතරයි ඇවිල්ලා. එහෙනම් මම මේක කරන්න ඕනේ නේද? එහෙනම් හිතන්නකෝ මම කුඹුරු වැඩ කරන්න දන්නේ නැහැ. හැබැයි මේ වෙලාවේ විකල්පයක් නැහැ. කුඹුරක් හරි කොටා ගත්තොත් ඇති කියලා හිතුවනම් මම මේ දේ කරන්න ඕනේ. ඒතකොට මෙන්න මෙතන කියන්නේ අර තමා හොඳින් දන්නා දේ කිරීම කියන එක. ඇතුලේ හැබැයි මම ඊට එහා ගිහිල්ලා දෙයක් කියනවා. හේතුව තමයි තමා හොඳින් දන්නා දේ වුණත් තමන්ට මේ වෙලාවේ හොඳින් දන්න දේ කරන්න බැයි නම් ආසන්න වශයෙන්ම තියෙන ඊගාව කර්ම කාරණා ටික අපි කරන්න ඕනේ. අර අපි ආර්ථික විද්‍යාවේ දිනගන්නේ අවස්තික පිරිවැය කියලා නේද? අන්න ඒ වගේ ඊළඟට තියෙන විකල්පේ හරි අපි කරලා බලන්න ඕනේ. ඒතර ඔයාලත් මේ වෙලාවේ ඔයාලට කරන්න පුළුවන් හොඳම දේ කරන්න. ඒතකොට මේ තියෙන ආර්ථික ක්‍රයිසිස් එක අපි කියන්නේ මේ තියෙන ස්වභාවය. තව මාස 3ක් 6ක් වගේ යද්දී යම් ප්‍රමාණයකට මේක සමනය වෙමින් එයි. මත තියාගන්න එන හැම එකක්ම මෙහෙම හැමදාම උඩටම යන්නේ නැහැ. මෙහෙම උඩටම ගිහිල්ලා මේක පල්ලෙහාට බහින මට්ටමක් තියෙනවා. ඒතකොට දැන් මම හිතන්නේ නම් අපි මෙන්න මෙතන ඉන්නේ දැන්. උඩටම ගිහිල්ලා ඉන්නේ අපි දැන්. ඊගාට තව ටික කාලෙකින් මේක පල්ලෙහා එන්න පටන් ගන්නවා නේද? ඒතර පල්ලෙහා එන්න යම් දවසක කාලයක් ගත වෙයි මේක මෙතන මේ තත්ත්වේ මාස 6ක් වෙන්න පුළුවන් මොහොම කාලේ ගිහිල්ලා ඔක යම් ප්‍රමාණයකට පල්ලෙහාට එයි. මොකද ඒක ආර්ථිකයන් වල ඇති වෙන ස්වභාවය. දැන් ඇමරිකාව කඩා වැටිච්ච වෙලාව තිබුණා, එංගලන්ත තියෙනවා, ජර්මනිය තියෙනවා. ඒ වගේ රටවල් කඩා වැටිච්ච අවස්ථාවක් තියෙනවා, ජපානයේ කඩා වැටිච්ච අවස්ථාවක් තියෙනවා. ඒතර මේ කඩා වැටිච්ච ආර්ථිකයන් ආපහු ගොඩනැගීමට ආයෙ මිනිස්සු උත්සාහ දරලා ඒ પરම්පරාවත් එක්ක ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා මේකත් මේ වෙලාවේ යම් ප්‍රමාණයකට කඩා වැටුණාට යම් ප්‍රමාණයකට හොඳටම කඩා වැටලා තියෙන්නේ. නමුත් මේකත් ඉස්සරහට අරගෙන ඉන්න පුළුවන්. හරි. ඊගායක සරල සහ පැතලි. සරල සහ පැතලි. සංවිධාන ව්‍යුහයක් පැවතීම. බොහොම සරල පැතලි සංවිධාන ව්‍යුහයක් තමයි ওই දියුණු වෙච්ච ව්‍යාපාරවල තියෙන්නේ. සංකීර්ණ ව්‍යුහයන් ඔකස්සේ
නේ දැන් අද ලෝකයේ ප්‍රධාන පෙළේ টොප් 10 කම්පැනි අතර තියෙන ඔය නික් නැත්නම් නයික් කියන එක නෙස්ලේ සමාගම ඒ වගේම කොකාකෝලා නේද මැක්ඩොනල්ඩ්ලා ගත්තොත් එහෙම බලන්නකෝ දැන් ඔයාලා මැක්ඩොනල්ඩ් එකට ගිහිල්ලා තියෙනවා. ඒතර මැක්ඩොනල්ඩ්ලාගේ මහා ලොකු සංකීර්ණ ස්වභාවයක් නෑ නෝමලි ව්‍යාපාර කරගෙන යන කොකාකෝලා වගේ නේද? ඒක ලංකාවේ ව්‍යාපාර තියෙන ලෝකේ හැම තැනම කොකාකෝලා තියෙනවා. ඒ ව්‍යාපාර ක්‍රියාත්මක වෙන විදිය දැන් අපේ රටෙත් ඔය වගේ පානයක් හොයාගත්තොත් එහෙම ලෝකේ එහෙම දෙන්න පුළුවන්. දැන් අපේ තේකොළ දෙන්නේ අපි නේද? තේකොළ ජාල රටවල් ප්‍රමාණයකට දෙනවා. නමුත් තේකොළ වල අර විකිණීමේදී ඇති කරන්නා වූ අකටයුතුකම් නිසා බොහෝ රටවල් දැන් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. එක එක දේවල් මිශ්‍ර කරලා ඒ තේකොළ විකිණීම නිසා ඇති වෙච්ච තත්ත්වයන් ඒවා. එහෙම නැත්තම් තේකොළ වලට හොඳ ඉල්ලුමක් තියෙනවා පානයක් විදිහට අපේ රටෙත් දැන් ඒ නිසා මෙතනදී නම් සංවිධාන ව්‍යුහය බොහොම සංකීර්ණ එකක් නෙවෙයි බොහොම සරල සංවිධාන ව්‍යුහයක් පවත්වාගෙන යන්නේ. 8 මධ්‍යගතකරණය සහ විමධ්‍යගතකරණය මධ්‍යගතකරණය සහ විමධ්‍යගතකරණය එකවර දිරිගැන්වීම centralization සහ decentralization දෙකම දිරි ගන්නලා තියෙනවා දෙකම ක්‍රියාත්මක කරනවා දැන් ඔයාලා දන්න සමහර තැන්වලදී තීන්දුව తీරන ගැනීම මධ්‍යගතකරණය කරන එක හොඳයි තවත් සමහරලාට විමධ්‍යගතකරණය කරන එක හොඳයි දැන් ව්‍යාපාර දැන් මගේ අනුරාධපුරයේ තියෙනවා ශාඛාවක් වදුල්ලෙත් තියෙනවා හරිද හිතන්නකෝ මොනරාගලක් තියෙනවා එතකොට ගාල්ලෙත් තියෙනවා හම්බන්තොටත් තියෙනවා දැන් ඔය ඔක්කොම එකම තැනකින් මෙහෙවීමේ අධිකාරීත්වය තියාගෙන කටයුතු කරන සමහර අවස්ථාවන් වලට වැදගත් තවත් සමහරන් වල අවස්ථාවන්වලදී තීන්දුව తీරන ඒ තැන්වලදී ගන්න ඕනේ ඔය කතාව තමයි අර ධම්මික පෙරේරා පහුගිය සතියේ කියලා තිබුණේ අර එයා ටෙන්ඩර් පටිපාටියක් මත ක්‍රියාත්මක කරලා යම් යම් දේවල් ගන්න ගියොත් එහෙම අනුමැතිය ලබා ගන්න ලොකු කාලයක් ගත වෙන හින්දා එයාට අද උදේ හිතුණා නම් හවසේදී ගන්න ඕනේ හින්දා එයාගේ මුදලට දාලා ඒවා ගන්නවා කියලා එයා කියලා තිබ්බේ එතකොට ඒ නිසා ඒවා සමහර තැන්වලදී තීන්දුව తీරන ගැනීමේ කාර්ය වේගවත් වෙන්න ඕනේ. ඒ වගේම වේගවත් වෙනකොට අර තීන්දුව తీරන ගැනීම සඳහා මේ නිදහස දීලා තියෙන්න ඕනේ ඒ ආයතන වලට. එහෙම වුණොත් ඒක වටිනවා. හැබැයි ඇතම් දේවල් නීතිමය වශයෙන් තියෙන කරුණු කාරණා එහෙම බලය දෙන්න හොඳ නැහැ. ඒ නිසා මේ දෙපැත්තම බැලන්ස් කරගන්න එකක් තමයි මේක ASCII කතා කරන්නේ. හරි. රයිට්. ඊගාව එක කාර්යාලය තුළට සීමා නොවූ නායකත්වය කාර්යාලය තුළට සීමා නොවූ නායකත්වය හරිද දැන් ඔයාලා දන්නවා මේ තියෙන ලීඩර්ෂිප් එක කිසිම වෙලාවක කාර්යාලයට සීමා වෙලා නැහැ එතකොට ඔය න්‍යායයට අපි කියනවා leadership management by vending around MBWA කියලා වරායක් දාන්න MBWA කියලා MBWA හිටියෙන් හඳුන්වන ඕක MBWA leadership එහෙම නැත්නම් management by vending around MBWA vending around කියලා කියන්නේ කාර්යාලයට සීමා වෙලා නැහැ. ඒකනවාද මේක ගැන අපි ටිකක් කතා කරන්න ඕනේ. එයා කාර්යාලයට සීමා වෙලා නැහැ. එයා නායකත්වයේ හැම වෙලාවෙම එළියට ගිහිල්ලා හොයලා බලලා මේ දේවල් කරනවා. ඇත්තටම එහෙම වෙන්න ඕනේ. දැන් අපේ පහුගිය කාලේ හිටපු ඒ කියන්නේ
යම් කාරණා අතින් හොඳට හොඳයි කියන්න බෑ නේද? ඒතකොට එහෙම හිටපු හොයලා බලපු නායකයෙක් විදිහට මෑත ඉතිහාසයේ ඉස්සරහ හිටියා කියනවා ආර් ප්‍රේමදාස මහත්තයා. ඒ ආර් ප්‍රේමදාස මහත්තයා ඒ කාලේ ඔය ගම්මුදාව එහෙම හදනකොට ගම්මුදාව වැඩසටහන් හරියට වැඩ වෙනවද කියලා එයා විවිධ ආකාරයේ වෙස්වලාගෙන ගිහිල්ලා ඒවා බලනවා කියනවා. ඉතින් ওই වයසක මිනිස්සෙක් විදිහට ගිය අවස්ථාව සුම්බරකට ගාගෙන ගියවා ඕනතරම් තියෙනවා එයාගේ ජීවිතේ එයා ගිහිල්ලා බලලා තියෙනවා. දැන් එතන වැඩ වෙන්නේ කොහොමද? කවුද මේක කොන්ත්‍රාත් එක ගත්තේ? වැඩේ වෙනවද? කොහොමද? කවද්ද මේක දෙන්න ඕනේ? ඒ වගේ මේ දාන දේවල් හරියට දානවද? වගේ දේවල් එයා හොර රහස ගිහිල්ලා බැලුවා කියලා කියනවා. ඉතින් එහෙම හම්බ වෙච්ච අයත් ඉන්නවා කියලා කියනවා. එහෙම එකට කටයුතු කරපු අය. මං කියලා කියන්නේ ඇත්තටම මේව වෙන්න ඕනේ නේ. දැන් මගේ ව්‍යාපාරේ හැම වෙලාවෙම මම කෝල් කර ඔන්න මම දැන් එනවා. ඔයාලා ඉන්න මම දැන් එනවා කියලා කිව්වොත් මාව පිළිගන්න බලාගෙන එනකොට ටක් ගාලා නැගිටින්න එහෙම තමයි කට්ටිය ඉන්නේ. හැබැයි එහෙම නැතුව මම එකපාරට කියන්න නැතුවම කිව්වොත් එහෙම. එතකොට මට දැනගන්න පුළුවන් මෙයාලා කොයි විදියේද ඇසිරෙන කාලා බීලා ඔහේ පුටුවල කැරක් ඉන්නවද වැඩ කරනවද මොනවද කරන්න කියලා මට හරියටම හොයාගන්න පුළුවන්කමක් හම්බ වෙනවා. එහෙනම් මම ඒක කියන්නේ නැතුව ගියොත් එහෙම. ඒතර කලමනාකරණය ආසේ මතක තියාගන්න මේ කියන කරුණු කාරණා විශේෂයෙන්ම වැදගත්. ඒ කියන්නේ කාර්යාලයක ඉඳලා ඕක හැමදාම කරන්න බෑනේ. දැන් අපේ අය කරන්නේ හැම වෙලාවෙම කාර්යාලය ඔෆිස් එකේ ඉන්නවා. ඔෆිස් එකෙන් එළියට යන්නේ. ඔෆිස් එක තමයි ජීවිතේ. අපි කියන්නේ මේක එහෙම කරන්න එපා. දැන් මේක නම් ඔය කියන MBWA කියන නායකත්වය. මේක නම් ඔය කියන නායකත්වය. එතකොට අපි කියන්නේ නිරන්තරයෙන් නව්‍යතාවයන් පිළිබඳව හොයලා බලන්න. නිරන්තර නව්‍යතාවය. නිරන්තර නව්‍යතාවයන් ගැන හොයන්න. නිරන්තරයෙන් පාරිභෝගිකය පිළිබඳව හොයන්න. පාරිභෝගිකය සඳහා අවධානය යොමු කරන්න. මෙතන ඉන්නව කවුද? පුද්ගලයා. මේ කියන්නේ MBWA කියන නායකත්වය. අපි ගත්තොත් එහෙනම් ඔය කියන management by rendering around. හරිද? මේක තමයි මේ MBWA කියලා කියන්නේ. එතකොට මේකේ මේ M අකුර අරගෙන තියෙනවා, මෙතන B අකුර අරන් තියෙනවා, මෙතන W අරගෙන තියෙනවා, මෙතන A අකුර අරගෙන MBWA කියන එක සඳහන් කරලා තියෙනවා. ඔන්න ඉංග්‍රීසි වචනේ තියාගන්න management by rendering around කියලා. හරි. එතකොට මේකෙදි කරන්නේ හැම වෙලාවෙම පාරිභෝගිකයා පිළිබඳව අවධානය යොමු කරනවා. ඒ වගේම නව්‍යතාවයන් පිළිබඳවත් විශේෂයෙන් අවධානය යොමු කරනවා. හරිද? ලියා ගන්න යටින් මෙන්න මෙහෙම මෙම න්‍යාය මගින් පාරිභෝගිකයා නව්‍යතාවයන් පුද්ගලයන් අතර පවතින සම්බන්ධතාවය අතර පවතින සම්බන්ධතාවය
ව්‍යාපාරයේ සාර්ථකත්වයට තුඩු දෙන ව්‍යාපාරයේ සාර්ථකත්වයට තුඩු දෙන ව්‍යාපාරයේ සාර්ථකත්වයට තුඩු දෙන ඉතා ප්‍රබල සාධකයක් ලෙස ඉතා ප්‍රබල සාධකයක් ලෙස දක්වා ඇත මෙහිදී අදාළ විචල්‍යයන් තුන ඒකාබද්ධ කරන්නා වූ මූලිකාංගයේ ලෙස නායකත්වය හඳුනාගෙන ඇත මේ පහත පරිදි දැක්විය හැක මෙය පහත පරිදි දැක්විය හැක එතකොට මොනවද මේ විචල්‍යයන් තුන මොකද්ද නිරන්තර නව්‍යතාවය ඉනෝවේෂන් කියලා ඔයාලා අහලා තියෙන අලුත් දේවල් හදන එක එතකොට කස්ටමර් ක්ලෝසින් එක පාරිභෝගිකයාට සමීපව ජීවත් වෙන එක පුද්ගලයන් මෙන්න මේ තුන් දෙනාම පිළිබඳව නායකත්වයේ තමයි මැදිහත් වෙලා කටයුතු කරන්නේ මෙන්න මේ ත්‍රිකෝණයක් දාලා මැද දාගන්න රවුමක් දාලා නායකත්වයේ කියලා එක පැත්තක ලියා ගන්න නිරන්තර නව්‍යතාවය අනිත් පැත්තේ පාරිභෝගික අවධානය අනිත් පැත්තේ පුද්ගලයා මැද තියෙන නායකත්වය MBWA management by vending around කියන එක ඇදිලි නිරන්තර නව්‍යතාවයන් යහපැත්තේ තියෙන පාරිභෝගික අවධානය පල්ලෙහාන් තියෙන පුද්ගලයන් හරිද හරි නේද නිරන්තර නව්‍යතාවයන් පාරිභෝගික අවධානය නායකත්වය එතන මෙතන ඉන්නේ පුද්ගලයන් මේකට මේ යටින් ලියා ගන්න මෙම න්‍යායට අනුව නායකයා කාර්යාලයේ තුලට සීමා නොවිය යුතු අතර ඔහු හෝ ඇය විසින් නිරන්තරයෙන් සිය ව්‍යාපාරය තුල හා පිටත සිය ව්‍යාපාරය තුල සහ
පිටත පුද්ගලයන් සමග නිරන්තරයෙන් ගැවසිය යුතු අතර එහිදී සේවකයන් කමා පාරිභෝගිකයන් කමා සැපයුම් කරුවන් වැනි අය සමග ඍජු සම්බන්ධතා පැවැත්වීම තුළින් ලබා ගන්නා වූ තොරතුරු අතරමැදියන් හරහා ලබා ගන්නා තොරතුරු වලට වඩා නිවැරදි හා විශ්වාසදායී බවින් යුක්ත නිසා අවසන් වශයෙන් ගනු ලබන තීන්දුව ඉතා නිවැරදි වේ. මෙසේ ලබා ගන්නා තොරතුරු අවසන් වශයෙන් පාරිභෝගිකයාට ඉතා විශිෂ්ට භාණ්ඩයක් හෝ සේවාවක් ලබා දීමට උපකාර වන අතර මේ සඳහා නිරන්තරයෙන් ආයතනයේ සියලුම සාධකයන්හි වෙනස් කිරීම වරාංගිත දාන්න නව්‍යතාවය සිදු කිරීමද
දැකගත හැකි වේ. හරිද? එහෙනම් ඇත්තටම ඔයාලා දන්නවා ගේ ඇතුලේ ඉඳන් යමක් කවුරු හරි කියන දෙයක් අහනවට වඩා අපි ඇත්තටම එතෙන්ට ගිහිල්ලා ඒ තොරතුරු ටික ලබා ගත්තා නම් වටිනවද නැද්ද? වටිනව නේද? මොකද අර දැනෙන දේ ඊට වඩා වෙනස්. එහෙනම් එළියට ගිහිල්ලා අපි බලන්න ඕනේ පාරිභෝගිකයට මොනවද ඕනේ කියලා. පාරිභෝගිකය එහෙම නැතුව කොහොම කරන්නේ? දැන් මාකටිං ගැන මම ඔයාලට කතා කරනකොට මම නිකන් කියන්නම්. දැන් හිතන්නකෝ මම අලෙවි කළමනාකරු විදිහටපත් වෙනවා මාකටිං මැනේජර්. එතන මම මාකටිං මැනේජර් වුණාට පස්සේ මම නම් සමහර ආයතනවල අලෙවි කළමනාකරු බඳවා ගැනීමේදී ඉන්ටර්විව් එකේදී පළවෙනි මාසයේ එයාගේ වැටුප අපි තීරණය කරනවා රුපියල් 60000ක් හරි 70000ක් හරි 80000ක් හරි වැටුප තීරණය කරා. ඒතකොට සමහර අය හිතාගෙන ඉන්නවා පළවෙනි මාසෙම ආපුවාම අර කැරකෙන පුටුවක් දීලා AC කාමරයකට වෙලා තීරණ ගන්න තමයි තියෙන්නේ කියලා. හැබැයි මම නම් කියන්නේ එහෙම නෙවෙයි. ඔයාගේ වැටුප රුපියල් 80000යි. ඔයාගේ මේක තමයි ඔෆිස් එක කියලා ඔයාට ඔෆිස් එක පෙන්නනවා. මෙන්න කැරකෙන පුටුවක් තියෙනවා. මේ දේවල් ඔක්කොම ඔයාලට තියෙනවා. හැබැයි ඔයා ඉස්සල්ලාම කරන්න ඕන පළවෙනි මාස දෙකේ ඔයා ෆීල්ඩ් එකට ගිහිල්ලා මේ බඩු විකුණන්න ඕනේ මිනිස්සුන්ට. සේල්ස් රෙප් ගේ වැඩේ කරන්න ඕනේ. යා ලොරි එක නම් ලොරිය නැගලා ගිහිල්ලා බඩු ටික කඩවල වලට දාලා මුදලාලට කතා කරලා මේකේ ගුණාත්මක භාවය මෙහෙමයි කියලා කඩවල් ගානේ පළවෙනි මාස දෙකම එයා යවනවා. ඒතර එයා පළවෙනි මාස දෙකේ හැමතැනම යනවා කඩවල් ගානේ ගිහිල්ලා දන්නවා මේවා විකුණන්නේ කොහොමද? විකිණීමේ තියෙන අමාරුව කොහොමද? සමහරලාට පහසුව කොහොමද? ඒතර මිනිස්සු ගන්නෙ කොහොමද? පාරිභෝගිකයා අතර යන්නේ කොහොමද? ඒතර මෙයා නිරන්තරයෙන් එතන කඩේට එන අයත් එක්කත් කතා කරනවා. එහෙමත් තියෙනවා. එහෙම කතා කරලා මේ භාණ්ඩය පිළිබඳව ඔයාගේ අදහස මොකක්ද? දැන් සමහර රින්සෝ එකක් වෙන්න පුළුවන්, සන්ලයිට් කෑල්ලක් වෙන්න පුළුවන් නේද? මේ දේවල් පිළිබඳව කතා බහ කරන්න ඕනේ. ඒතකොට එහෙම නැතුව එකපාරට මෙයාට තීරණ ගන්න ගියොත් එහෙම ඒක දැනෙන්නේ නැහැ. දැන් අර රටේ ජනාධිපතිට උනෝ එහෙම නේද? ඒක පොලේ පය ගාලා ඉන්න ඕනේ නේද? එහෙම නැතුව එයාලා ගන්න තීරණ නේද? නෑ මට ඕවා ප්‍රශ්න නෙවෙයි කියලා හරියන්නේ නැහැ. ඒක බහැලා කරලා දැනගෙන මේ දේවල් එක්ක ඉන්න ඕනේ. ඒතකොට එහෙම ඉන්න අයට තමයි තේරෙන්නේ. දැන් අර මට මතකයි එක මිනිස්සෙක් කුණු හරුපුත් එක්ක බැන්න යලකන්නේ මහා කන්නේ දැන් නැති කරක් තමයි මේ ඇවිල්ලා අපිට උපදෙස් දෙන්න යන්නේ කියලා. මොකද අර මිනිස්සු අවුරුදු ගාණක් තිස්සේ අවුරුදු 60 70ක් කුඹුරු කරන මිනිස්සු යලකන්නේ මහා කන්නේ වැහි වැටෙන්නේ කොයි කාලෙටද ගොයන් කපා ගන්න ඕනේ කොයි කාලෙද මේ ඔක්කොම දන්නවා. ඒ මිනිස්සුන්ට යලමහා කියලා දෙන්න ගියාට පස්සේ මොකද වෙන්නේ? ඉතින් කුණු හරුප තමයි අහගන්න ඕනේ නේද? දැන් බේත් පොර ටික ඕන වෙලාවක් තියෙනවා. අපි කියන්නේ නියමිත වෙලාවට මේ දේවල් හම්බෙන්නේ නැත්නම් වැඩක් නැහැ. දැන් කුඹුරු කරලා යූරියා ගහන්න ඕන කාලේ යූරියා ගහ ගන්න බැරි වුණොත් එහෙනම් බණ්ඩි එන කාලේ යූරියා ගහලා වැඩක් නැහැ. ඒකට බණ්ඩි පොර කියලා වෙනවා තියෙනවා නේ. ඉතින් ඒ නිසා සුදුසු දේවල් ටික හරියටම එහෙනම් පොළවට බැහැලා ඒ දේවල් ටික හඳුනා ගැනීම තමයි සිද්ධ කරන්න ඕනේ. එතකොට එහෙනම් කළමනාකරණය පිළිබඳ විශිෂ්ටත්ව පිවිසුමක් මම උතනින් මම ඉවර කරනවා. එහෙනම් ඔයාලට මම අද න්‍යාය Z theory කතා කරා නේද? Z theory ඇස්සේ ඇමරිකානු කළමනාකරණය, ඒ වගේම ජපාන් කළමනාකරණය සහ AZ theory එකත් එක්ක සම්බන්ධ කරලා කතා කරා. ඒ වගේම මම ඔයාලට කළමනාකරණය පිළිබඳ විශිෂ්ටත්ව පිවිසුමත් අද දවසේ කතා කරලා ඉවර කරා. ඒතකොට එහෙනම් ඔය ප්‍රවේශයන් දෙකම මම අද ඉවර කරනවා. ඒතකොට තාමත් මට ඔයාලගේ ප්‍රතිඵල ලේඛනය ඉදිරි කර ගැනීමට හැකියාවක් හම්බුනේ නැහැ. ප්‍රතිඵල ලේඛන කීපයක් හම්බෙලා තියෙනවා. අනිත් විෂයන් වලට අදාළවත් හම්බෙලා තියෙනවා. ඒ එන ප්‍රතිඵල ලේඛනයන් තමයි මම ඔයාලට අවසන් වශයෙන් හරි කියලා නිකුත් කරන්නේ නේද? ඒක මම අනුමත කරාට පස්සේ ඉස්සරහට යන වැඩක්. නමුත් එතකොට මං ගාවට දැන් ඇවිල්ලා තියෙන ඉතින් ආයතනික වශයෙන් සිදුවන ප්‍රමාදයන් පිළිබඳව යම් ප්‍රශ්න තියෙනවා මේ වෙලාවේ. ඒ නිසා කාර්යාලයට ආයතන වලට එන අය, පේපර් බලන අය, ඒ අය වෙනවම ඉන්නේ. ඒතකොට ඒ අයගේ තියෙන ප්‍රමාදයන් සහ ඒ දේවල් එක්ක ඔයාලගේ ප්‍රතිඵල ලේඛනයේ යම් ප්‍රමාදයක් වෙලා තියෙනවා. ඒ ගැන කලබල වෙන්න ඕනේ. කොහොමද ඔයාලා පළවෙනි එක පාස් වෙලා ඉන්නේ. මේකෙත් මට දැනෙන විදිහට කාගවත් එහෙම ලකුණු අඩු වෙච්ච ප්‍රමාණයක් නෑ. ඒ නිසා ගැටලුවක් කරගන්න එපා. තව සති 4කට විතර පස්සේ අපිට මේ පාඨමාලාව ඉවර කරන්න පුළුවන්. අපි ඒතර ෆයිනල් එක්සෑම් එකකට යන්න තියෙන්නේ. ඊට පස්සේ ප්‍රොජෙක්ට් එකක් සබ්මිට් කරපුවාම ඉවරයි. දැන් ඒතකොට අපි දැන් අද හිතන්නකෝ ජූලි පළවෙනි සතියේ. ඒතකොට මේ මාසෙ ඉවර වෙනකොට ඔයාලගේ ආයි ඩිප්ලෝමා එකේ මූලික කරුණු කාරණා ටික අපිට කතා කරලා ඉවර කරගන්න පුළුවන්. සම්පූර්ණම සිලබස් එකම ඉවර කරගන්න පුළුවන්. නමුත් අවසාන වශයෙන් මම තව කේස් ස්ටඩීස් දෙකක් පිළිබඳව කතා කරනවා. ඉදිරි සති කිහිපෙදී
ලබන සතියේ මට පුළුවන් ඒ total quality management එක සමස්ත කළමනාකරණය පිළිබඳව කතා කරලා ඒක ඉවර කරාට පස්සේ මම case studies ගැන යම් කාලයක් ගන්නවා. මොකද case studies අනිවාර්යයෙන්ම ඕනේ. ඒ සම්බන්ධයෙන් කතා කරන්න ඕනේ නිසා. ඒතර ඒ ටිකත් එක කතා කරලා ඉවර වෙලා ආපහු මම ඔයාලට අර මානව සම්පත් කළමනාකරණයේ අනපනත් ටික මතක් කරනවා. මොකද ඒක හයි ඩිප්ලෝමා එකකටත් වැදගත්. ඩිප්ලෝමා එක ඉගෙන ගත්ත තමයි. නමුත් ආපහු මම හයි ඩිප්ලෝමා එකේ ආපහු ඒ කරුණු කාරණා ටික මතක් කරන්නම්. ඒ ටිකත් ඔයාලගේ පොතක් ඇති. ඒ පොතත් ළඟ තියාගෙන ඉන්න. ඒතර ඔය කරුණු කාරණා ටිකත් එක්ක මම ඉවර කරන්න. ඊගාවට තව මේ එන සති කීපයේ මට ඔයාලගෙන් චූටි ඉල්ලීමක් කරන්න ඕනේ. අපිට මේ උසස් ඩිප්ලෝමා පාඨමාලාවේ ඉතුරු ලෙසන්ස් 4ක් තව 4ක් විතර වගේ තමයි අපිට තියෙන්නේ. මේ 4 බදාදා හවස 5ට දැම්මොත් කමක් නැද්ද? බදාදා හවස 5ට මට මෙසේජ් එකක් දෙන්නකෝ. නැත්තම් සතිය වෙන දවසක් මට කියන්න. මට බදාදාත් පුළුවන් බ්‍රහස්පතින්දාත් පුළුවන්. පහට බැයිලු එක්කෙනෙකුට. ආයි අනිත් අය. ඒතර කීයටද පුළුවන්? 4ට පුළුවන්ද? පව කට් එකක් ආවොත් තමයි ප්‍රශ්නයක් තියෙන්නේ. පව කට් එක ගැන හිතලා නම් වැඩ කරන්න ටිකක් අමාරු. ඔයාලට තියෙන ෆෝන් එක charge කරගන්න එක විතරයිනේ. මට තමයි ඉතුරු කාරණා තියෙන්නේ. මට අනිතට අග්ගල මෙසේජ් එකක් දාන්න. මොකද ඔයාලත් එක්ක කතා කරලා තමයි මම මේ තීරණයට එන්නේ. 4ට පුළුවන්. හරි. එහෙනම් 4 දාගන්නද? හරි 4 වගේ නම් පුළුවන් කියලා තමයි ඔක්කොම දාලා තින්නේ. මම එහෙනම් බදාදා හෝ බ්‍රහස්පතින්දා ওই දවස් දෙකෙන් සමහර දවස් වලට මට එහෙට මෙහෙට වෙන්න පුළුවන්. හැබැයි නමුත් අනිවාර්යයෙන්ම බදාදා බ්‍රහස්පතින්දා කියන දවස් දෙක ඇතුළත හවස 7ට පන්තිය දානවා. දැන් හිතන්නකෝ ලබන සතියේ බදාදා පෝයක් වැඩෙන එකක් නැහැ. මේ සතියේ බදාදා අපි දාන්නේ නේද? මේ සතියේ බදාදා නෙවෙයි. ඒතකොට මම ඔය කියන්නේ ඊළඟ සතියේ බදාදා කියලා කියන්නේ පොයේද දන්නේ. එහෙම පොය වුණොත් එහෙම පොයට පහුවදා මම ගන්නවා. හරි නේද? රයිට්. එහෙනම් ලබන සතියේ සෙනසුරාදා උදේ පන්තිය තියන්නේ නැහැ මම. ඒ වෙනුවට තියන්නේ කවද්ද? මම තියන්නේ බදාදා. එහෙම නැත්නම් බ්‍රහස්පතින්දා ওই දවස් දෙක මම වෙන් කරලා තියෙනවා ඔයාලා වෙන්නේ. හරිද? හරි. එහෙනම් ඒ වගේම අර නෝට් එක දාලා තිබුණා ගිය සතියේ අපේ අර දුවෙක් දාලා තිබුණා එයාගේ නෝට් එක. ඒක මම ගෲප් එකට දාලා තිබුණා. එහෙනම් ඒකෙන් නෝට් එක ගන්න පුළුවන්. අද සතියේ නෝට් එකත් එහෙම දාන්න. ඒතකොට කාට හරි වීඩියෝ එක මගේ හැරුණත් නෝට් එක තියෙන නිසා ප්‍රශ්නයක් නැහැ. අපි 105ට තමයි මේ කටයුත්ත බාර දුන්නේ. එයාගේ නෝට් එක දෙයි. ඒ නෝට් එක ගෲප් එකට දාමු. ඒතකොට කාටවත් කියන්න බෑ නෝට් එකක් ලැබුණේ නැහැ කියලා. රෙකෝඩින් වල සමහර අඩුපාඩු එකක් දෙකක් වගේ තිබ්බා. නමුත් අනිත් ඒවා ඔක්කොම මම දැම්මා. ඒ නිසා ඒකත් සම්පූර්ණ අද රෙකෝඩින් එකත් මම දාන්නම්. හරි. එහෙනම් අපි අදට මේ කාරණාව මෙතන ඉවර කරමු. ලබන සතියේ සෙනසුරාදා උදේ නෙවෙයි අපි හම්බ වෙන්නේ. හරි. එතෙක් සියලු දිනාටම සුබ සතියකට එහා ගිය කාලයක් තියෙනවා. හරි.